සදහවතුනි සියලු දෙනාම පංචශීලය සමාදන් වීම සඳහා නමස්කාර පාඨය සජ්ජායනා කරන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ජපානයේ ෆුජි සුගත සෙනසුනේහි ප්‍රධාන අනුශාසකයන්න් වහන්සේහි නිර්මාතෘ අතිපූජනීය රාජකීය පඬිත කල්යාණ මිත්‍ර අපේ සහෝදර කුරුළුනික වැවේ සුදම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගෙන් ඒ වගේම මේ සෙනසුනේහි වැඩ සිටින අපේ සහෝදර ස්වාමින් වහන්සේලා කල්යාණ මිත්‍රයාණන් වහන්සේලා චන්ද විමල ස්වාමින් වහන්සේ ඒ වගේම අපේ සදාවාස ස්වාමින් වහන්සේ විමල ශාන්ත ස්වාමින් වහන්සේ කියන අපේ උතුම් යතිවරයාණන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධාකාමී ගුණවත් පින්වතුනි බුද්ධ පුතුන් මුහුණු පොත සමග මේ වෙලාවේ සජීවීව එකතු වෙන ඒ වගේම ෆුජි සුගත සෙනසුනේහි මුහුණු පොත Facebook පිටුව සමග එකතු වී සිටින සජීවීව මේ දේශනාව ශ්‍රවණය කරන සදහැවතුනි අද ඊටාම උදාර පින්කමක් තමයි
පුජි සුගත සෙනසුනේහි මේ විහාර මන්දිරයට වැඩමවා වදාළ මහා සංඝ රත්නයත් තාම ස්වල්ප පිරිසක් වෙච්ච හදිසියෙම අද සවස් යාමේ සිද්ධ කරපු දැනුවත් කිරීම අනුව සහභාගී වෙච්ච අපේ පින්වත් පිරිසත් සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ. ඒ තමයි ඔබ හැම දිනාටම අප හැම දිනාටම මේ වගේ උතුම් සේනාසනයක් නිර්මාණය කරලා මේ ජපානයේ තේරවාදී සම්බුද්ධ ශාසනය තහවුරු කරන්නට ඒ උතුම් සම්බුද්ධ ධර්මය ප්‍රචලිත කරන්නට තමන්ගේ තරුණ පැවිදි ජීවිතය නිස්සරණ අධ්‍යාසයෙන් කැප කර සිටින අතිපූජනීය අපේ සහෝදර කුරුළුනික වැවේ සුදම්ම ස්වාමින් වහන්සේගෙත් ඊඩි නිලෝකා ගමගෙදර ඒ වැඩිමහල් දියණියගෙත් ඒ වගේම ඊඩි රසික ගමගෙදර හිරෝෂිමාවල ජීවත් වෙන්නේ ඒ ලොකු පුතාගෙත් ආදරණීය පියාණන් වහන්සේ ඒ වගේම කුරුළුනික වැව ගමේ ජීවත් වෙන ලංකාවේ ආර්.ඩි. චන්ද්‍රලතා රාජසිංහ ආදරණීය මාතාවගේ ස්වාමි පුත්‍රයාණන් ඒ වගේම මේ වෙලාවේ මේ පින්කමට සහභාගී වී සිටින රංජිත් එදිරිසිංහ මහත්මාණන්ගේ ඒ බාප්පා අපේ ස්වාමීන් වහන්සේගේ ඥාතිවරයාණන් සොයුරාණන් ඒ වගේම සංජීව හතුරුසිංහ මහත්මයා ඒ පවුලට එකතු වෙච්ච ඥාතිවරයෙක් පුතුණු කෙනෙක් ඒ දෙපළම අද මේ පින්කමට සහ සම්බන්ධ වෙනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේගේ මස්සින එතකොට ඒ සියලු දෙනාම එකතු වෙලා උතුම් පින් කටයුත්තක් සිද්ධ කරන්නේ ධර්ම දානමය පින්කම. අරමුණ තමයි අවුරුදු 2කට කලින් අභාවයට පත්වන්නට යෙදුන ඊඩි රණසිංහ පියාණන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම. අපේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දම්පැන් පූජා කරලා දානමය පින් කටයුත්තකුත් සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් අද ඒ පියාණන් වහන්සේ අභාවයට පත්වෙච්ච දිනය නිසාවෙන් ධර්මානුශාසනාවක් සිද්ධ කරලා තාත්තට පින් අනුමෝදන් කරමු කියලා අපේ ස්වාමීන් වහන්සේ අපිට සිහිපත් කළා. මට මතකයි අපි ඒ ගමේ උන්වහන්සේගේ නිවසට වැඩම කරලා 3 මාසේ ධර්මානුශාසනාව උන්වහන්සේගේ ගමේ නිවසේදී කුරුළුනික වැව ගමේ නිවසේදී තාත්තා වෙනුවෙන් සිද්ධ කළා. ඒ අවසන් කටයුතු වලට අපි සහ සම්බන්ධ වුණා. ඒ කටයුතු සිද්ධ වෙච්ච අවස්ථාවේ අවුරුදු 2කට කලින්. ඉතින් අද උන්වහන්සේට වැඩම කරන්නට ලැබුණා නම් ලංකාවට ඊටාම ඉහළ තවත් පින්කමක් සිද්ධ කරනවා ඒ ගමේ. නමුත් ගමේ පන්සලේ සායනහන්සලා මුල් කරලා දම්පැන් පූජා කිරීම මෑණියෝ සහෝදරිය මුල් වෙලා සිද්ධ කළා. නමුත් මේ රට ජීවත් වෙන වැඩිමහල් පුතණුවන් රසික ගමගෙදර මහත්මාණන් ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේ ඒ වගේම බාප්පා රංජිත් එදිරිසිංහ මහත්මයා ඒ වගේම මස්සිනා සංජීව හතුරුසිංහ මහත්මයා මේ හැත්තෝ එකතු වෙලා හැමෝගෙම දායකත්වයෙන් මේ පන්සලට නිරන්තරයෙන් යන්නේන දායක පිරිස සම්බන්ධ වෙලා තමයි අද තාත්තගේ ගුණානුස්මරණ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් අපි තාම සතුටු වෙනවා එතුමා වෙනුවෙන් මේ වගේ ධර්මානුශාසනාවක් කරලා එතුමාට පින් දෙන්න අවස්ථාවක් ලැබීම ගැන. එතුමා රෝගී වෙලා ඉඳිද්දී මම එතුමා බලන්ට ගියා. තමන්ගේ ලෙඩේ ගැන විතරක් නෙමෙයි තමන්ගේ ජීවිතය ගැන ඊටාම හොඳ අවබෝධයකින් ඊටාම හොඳ තේරුම් ගැනීමකින් තමයි එතුමන්ගේ ජීවිතයේ ඒ මරණාසන්න අවධිය ගත කළේ. මරණයට බයෙන්වත් ඊළඟ භවය ගැන සැකයකින් බයකින්වත් එතුමා ජීවත් වුණේ නැහැ. අපි එතුමා එක්ක කතා කරාම අපි තේරුම් ගත්ත දේ තමයි එතුමා මිය යන බව දැනගෙනම තමයි එතුමා හැම දවසක්ම ගත කළේ. හොඳට ජීවිතය ගැන ධර්මය ගැන ඒ වගේම ශාසනයේ අනාගත දියුණුව ගැන අපිත් එක්ක බොහෝ කරුණු ඒ පියතුමා සාකච්ඡා කළා.
ඒ පළාතේ සම්භාවනීය පුරවැසියෙක් විදියට එතුමා ගත කළේ. ගමේ පළාතේ පැවිදි උතුමන් වහන්සේලාගේ ඒ වගේම ගිහි පිරිසගේ ඉහළ සම්භාවනාවකට පාත්‍ර වෙච්ච හොඳ වැඩිහිටියෙක්, හොඳ තාත්තා කෙනෙක්, හොඳ රාජ්‍ය සේවකයෙක්, හොඳ පුරවැසියෙක් විදියට තමයි ඒ පියාණන් වහන්සේගේ ජීවිතය ගත වෙලා තියෙන්නේ. ඉතින් එතුමන් ලැබපු ලොකුම ත්‍යාගය මොකක්ද කියලා අහුවොත් අපේ සුදම්ම ස්වාමින් වහන්සේ වැනි උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ කෙනෙකුගේ පියාණන් වහන්සේ වෙන්න ලැබිච්ච එක. ඒ පින එතුමාට ඒ තාත්තට ගොඩක් ලැබෙනවා. මොකද අපේ ස්වාමීන් වහන්සේ මේ රටට වැඩියත් මේ රට තුල උන්වහන්සේ ගත කරන ජීවිතය ඒ ශාසනික ප්‍රතිපදාව, ශාසනික වතපිළිවෙත, අවතුම් පැවතුම් කිසිවක් ඉක්මවන්නේ නැතුව තේරවාදී ධර්ම විනයට අනුගතව උන්වහන්සේගේ ඊටාම හොඳ ශාසනික ජීවිතයක් මේ රට තුල උන්වහන්සේ ගෙවනවා. මේ රටේ වැඩ සිටින සියලුම යතිවරයාණන් වහන්සේලා උන්වහන්සේ කැඳවා ගන්නේ නැතුව කිසිම ශාසනික විනය කටයුත්තක් සිදු කරන්නේ නැහැ. හේතුව ධර්ම විනය සම්බන්ධව අපේ ස්වාමීන් වහන්සේගේ තිබෙන හසල අවබෝධය වගේම සියලු යතිවරයාණන් වහන්සේලා දන්නවා උන්වහන්සේ ප්‍රතිපත්තිගරුක භික්ෂුන් වහන්සේ කෙනෙක් කියලා. ධර්ම විනයට අනුගතවයි උන්වහන්සේ වැඩ සිටින්නේ කියලා. ඉතින් අපි බණ කියලා පින්දුන්නේ නැතත් උන්වහන්සේ ගෙවන ශාසනික ජීවිතේම මේ තාත්තට පින් සිද්ධ වෙන එක. ජීවත්ව ඉන්න අම්මට නිදුක් නිරෝගී සුව ලැබෙන්න විතරක් නෙමෙයි පින් ලැබෙන්න උන්වහන්සේ ගත කරන ඒ උදාර උසස් පැවිදි ජීවිතය මම විශ්වාස කරනවා ඊටාම ඉහළ ආනිසංසයක් ගෙනල්ලා දෙනවා. ඉතින් ඒ ආදරණීය තාත්තගේ ගුණය සිහි කරගෙන දැන් අපි මෙතෙන් ඉඳලා අපි සුපුරුදු පරිදි මහා මංගල සූත්‍ර දේශනාවේ ධර්ම කොටස් තමයි අකණ්ඩව සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් තාත්තට පින් සිද්ධ වෙන්න අද දවසේ සිද්ධ කරන දේශනාවේදී ධර්ම කාරණා දෙකක් මංගල සූත්‍රයේ ගාථා ධර්මවල සඳහන් වෙන ධර්ම කරුණු දෙකක් මම සාකච්ඡා කරනවා. පහුගිය සතියේම ආරම්භ කරපු ගාථාව බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ කියන ගාථාව. ඒ ගාථාවේ දැන්ට ධර්මදේශනා දෙකක් අපි පැවැත්වුවා. බාහු සච්ඡංච බහුශෘතකම ගැන සිප්පංච කුසලතාවයන් දියුණු කර ගැනීම පිළිබඳව දැනුම සහ කුසලතා ගැන අපි දේශනා සිත කරන්නට යෙදුණා. අද අපි සාකච්ඡා කරන්නේ තවත් ගෘහ ජීවිතත් ගිහියන්ගේ ගෘහස්ත ජීවිතත් පැවිද්දන් වන අපේ ජීවිතත් වඩා ඵලදායී කරගන්න බුදුහාඳුරුවෝ වදාළ තවත් උතුම් ධර්ම කොටස් දෙකක්. ඒ තමයි විනයෝච සුසික්ඛිතෝ සහ සුභාසිතාච යාවාචා කියන උතුම් දහම් පාදයන් දෙක. මෙහිදී විනයෝච සුසික්ඛිතෝ මනාකොට හික්මෙන ලද විනයක් සහිත වීම නැත්නම් විනයෙහි මනාකොට හික්මුණු තැනැත්තෙකු බවට පත්වීම කියන එකනේ මංගල ධර්මයක් ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. එතකොට ගිහි විනය පැවිදි විනය කියලා දෙකක් තියෙනවා. මේ ගිහි පිරිස නිසා ශ්‍රාවකයෝ පැවිද්දා හික්මිය යුතු විනය පිළිබඳව මෙහි සාකච්ඡා කිරීමෙන් ගිහි පිරිසට ප්‍රයෝජනයක් ලබා ගන්නට ලැබෙන්නේ නැහැනේ. ඒ ප්‍රයෝජනේ අඩුයිනේ. ඒ නිසා ගිහි භවතුන් ලෙස ඔබ කොයි ආකාරයේ විනයක් හික්මීමක් ඇති කරගත යුතුද කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට අනුව මූලික පැහැදිලි කිරීමක් පමණක් මම සිදු කරනවා. ඇත්තටම ගිහියන්ගේ ශාසනික විනය වෙන්න ඕනේ දශ අකුසල කර්මපතයන්ගෙන් දුරු වීම කියලා තමයි අපේ තේරවාදී ධර්ම විවරණ ග්‍රන්ථයන්හි විශේෂයෙන්ම අපේ රේරුකාණේ නායක ස්වාමීන් වහන්සේ වගේ යතිවරයාණන් වහන්සේලාගේ ධර්ම විග්‍රහයන්හිදී මූලිකව අවධාරණය කරන්නේ ගිහියන් වශයෙන් ඔබ විනයානුකූල නැත්නම් විනයෙහි හික්මුණු පිරිසක් වෙන්න නම් ශාසනික විනයෙහි
දස අකුසල කර්මයන්ගෙන් වැළකෙන්න ඕනේ කියලා. එනම් ප්‍රාණඝාතයෙන් වැළකෙන්න ඕනේ. සොරකමින් වැළකෙන්න ඕනේ. වැරදි කාමයෙන් වැළකෙන්න ඕනේ. බොරුවෙන් වැළකෙන්න ඕනේ. කේලමෙන් වැළකෙන්න ඕනේ. පරුස වචනයෙන් සහ හිස් වචනයෙන් වැළකෙන්න ඕනේ. ඊළඟට අභිජ්ජා දෝමනස්ස කියලා කියපු දැඩි ලෝභයෙන් ඔබේ සිත වළක්ව ගන්න ඕනේ. ඒ වගේම ව්‍යාපාද චෛතසිකයෙන් ව්‍යාපාද සිත් උපදිනකොට එයින් ඔබේ හිත පරිස්සම් කර ගන්න ඕනේ, හික්මවා ගන්න ඕනේ. ඊළඟට අවසාන වශයෙන් මිච්ඡා දිට්ඨි. කර්මඵල අදහන්නේ නැති මිත්‍යා දෘෂ්ටික සිතුවිලි වලින් ඔබේ හිත ව්‍යාකූල වෙන්න යනකොට එයින් හික්මවා ගන්න ඕනේ. ඒ කිව්වේ කය හික්මවා ගන්න ඕනේ, වචන හික්මවා ගන්න ඕනේ, හිත හික්මවා ගන්න ඕනේ. ඔය අංශ තුන අපි කියන්නේ තුන්දොර සංවර කර ගැනීම කියලානේ. තුන්දොර හික්මවා ගැනීම කියලා අපේ තේරවාදී බෞද්ධ සම්ප්‍රදායේ දේශකයන් වහන්සේලා අපිට උගන්වලා තියෙන්නේ. තුන්දොර සංවර කර ගන්න ඕනේ. එතකොට කය සංවර කර ගන්න ඕනේ, කය හික්මවා ගන්න ඕනේ, කය විනයක පවත්ව ගන්න ඕනේ කරුණු තුනකින්. ප්‍රාණඝාත නොකිරීමෙන්, හොරකම් නොකිරීමෙන්, වැරදි කාමයට නොයෑමෙන් කයේ විනය පවත්ව ගන්න ඕනේ. ඊළඟට වචනේ විනය පවත්ව ගන්නට කියන්නේ කොහොමද? බොරු නොකීමෙන්, කේලම් නොකීමෙන්, පරුස වචන නොකීමෙන්, හිස් වචන නොකීමෙන්. හිතේ විනය පවත්ව ගන්න තමයි දැඩි ලෝභය අපි කියන්නේ අනුන්ගේ වටත් ආස වෙන ගතිය. අනුන්ගේ දෙයටත් ලොල් වෙන ගතිය. උග්‍ර තණ්හාවනේ. තණ්හාවේ සීමාවක් කෙලවරක් නැතිකම. එතකොට අන්නේ අභිජ්ජා කියපු විෂම ලෝභය. සාමාන්‍ය තණ්හාව දුරු කර ගැනීම මේ සමස්තයක් වශයෙන්ම නිර්වාණ ධර්මය අවබෝධ වෙන තැනදී නෙවෙන්නේ. නමුත් එතනින් මෙහා මේ උග්‍ර දැඩි ලෝභය දැන් තමන්ගේ දෙයට විතරක් නෙමෙයි අනුන්ගේ දෙයටත් ආස වෙන ගතිය. එයත් මට ඕනි කියන, ඒ දේත් මට ඕනි කියන, අන්සන්තකයටත් ලොබ බඳින ගතිය අපේ හිත පාලනය කරගන්න කියලා කියන්නේ. ඒකේ විනයක් ඇති කරගන්න. කියන්නේ තණ්හාව තියෙනවා, ඒකේ ඩිසිප්ලින් එක ඇති කරගන්නවා. තණ්හාව හිතේ තියෙනවා. ඒකෙත් විනයක් හදාගන්න පුළුවන්. මගේවට විතරයි. අනුන්ගේවට යන්නේ. අනුන්ගේ අයට තණ්හා ඇති කරගන්නේ. ඊළඟට තරහ තියෙනවා. තරහ නිමා වෙන්නේ ද්වේෂය පටිඝය නිමා වෙන්නේ අනාගාමී තත්වයටපත් වුණාට පස්සේ කියලානේ අපේ බණ පොතේ අපිට උගන්වලා තියෙන්නේ. එතකන් වරින් වර ද්වේෂ සහගත සිත් සහ සිතුවිලි උපදිනවා. එතකොට මේ ව්‍යාපාද කියන්නේ නිරන්තරයෙන්ම අර තරහ ඉක්මවාගෙන ගිහිලා අනුන් නැසෙන්න ඕනේ, අනුන් වෙනසෙන්න ඕනේ, අනුන්ගේ දේවල් අහිමි වෙන්න ඕනේ. අන්නේ නැසේවා වෙනසේවා කියලා සිත තුළ ඇති වෙන චෛතසිකයට කියනවා ව්‍යාපාද. අනුන් නැසීමේ චේතනා, අනුන් විනාශ කිරීමේ චේතනා. ඒවා කර්ම. ඒවයින් අකුසල් පිරෙනවා. නිරන්තරයෙන් එහෙම මානසිකව කවුරු හරි කෙනෙක් පතනවන, සිතනවන, එවැනි චිත්තචෛතසික ධර්ම පරම්පරා උපදවනවන අනුන්ගේ විනාශය සම්බන්ධ, අනුන්ගේ පරිහානිය සම්බන්ධ, අනුන්ගේ ජීවිතය නැතිවීම සම්බන්ධව එවැනි ව්‍යාපාද සිතුවිලි වලින් අපේ හිත පිරෙනකොට අපේ විනය පිරිහිච්චාය. මානසික විනය පිරිහිලා. තණ්හාව තුල උග්‍ර තත්වයට යෑම වළක්ව ගන්න එක. ඊළඟට ද්වේෂයේ උග්‍ර තත්වයට, ව්‍යාපාද විහිංසා කියන තත්වයට යන්නේ සාමාන්‍ය අර පටික සම්පයුක්ත සිතේ උපරිමයට ගියාමනේ. නසන්න මොන විහිංසා තත්වයට ගියාමනේ. නැසේවා, වෙනසේවා, ඉවර වේවා ඔය මිනිත්තු කියන්නේ නේ. තු ගෑවෙන්න ඕනේ, කුණු වෙන්න ඕන, කකුල් කැඩෙන්න ඕන, වෙනසෙන්න ඕන. කොච්චර මිනිස්සු සාප කරනකොට දේවල් කියනවාද? වාහන හැප්පෙන්න ඕනේ, ගිනි ගන්න ඕනේ, කකටේ ගෙඩි දාන්න ඕනේ. ඔහොම කියා මිනිස්සු කොච්චර සාප කරනවද? ව්‍යාපාද සිතුවිලි ඔක්කොම ගලාගෙන එන්නේ වචන විදියටනේ. ගලාගෙන එන්නේ ඒවනේ. ව්‍යාපාද සිතුවිලි. ඒ අරයාගේ විනාශය. පතන්නේ. ඒ කියන්නේ උග්‍ර ද්වේෂයේදී. දේශේ උපරිමයට වැඩෙනකොට. ඊළඟට භයානකම මානසික අසංවරකම තමයි මනස විනයක් නැති කර ගැනීම තමයි මේ මිත්‍යා දෘෂ්ටි කියන එක.
මිත්‍යා දෘෂ්ටිය කියන ඒ දරුණු මානසික අකුසලය ඇති වෙන්න දෙන්න හොඳ නැහැ. මෝහය තිබුණට මෝහයේ උපරිමයට ගියාමනේ කෙනෙක් මිත්‍යා දෘෂ්ටිකෙක් වෙන්නේ. මෝහයේ අවිද්‍යාවේ උපරිමයටම අපේ මනස මේ පැටලුනාම අපි මිත්‍යා දෘෂ්ටිකෙක් වෙනවා. මෝහයේ ආරම්භක අවස්ථාවේ තියෙන්නේ බැලුවොත් එහෙම ඔය මේ ව්‍යාකූල බව නේ, නොසන්සුන් බව, අපැහැදිලිකම, ඒවයින්නේ පටන් ගන්නෙ මෝහය. හැබැයි ව්‍යාකූල භවයේ අපැහැදිලිකමේ ඉඳලා යම් ආකාරයකට නිගමනවට වලට ඇවිල්ලා සිතක් පහළ වුණාම අපි ඒකට කියනවා මෝහ සිතක්. එතකොට ඒකේ ප්‍රඥාවක් නැහැ. අනුවන බව තමයි තිබෙන්නේ. නුවණ මුල් වෙලා නැහැ. එතකොට එතන කර්මඵල දැහීම් නැති වෙනවා. හොඳ නරක පිළිගැනීම් නැති වෙනවා. මෙලෝ පරලෝ පිළිගැනීම් නැති වෙනවා. මුලින් ඒව සම්බන්ධව ඇති වෙන්නේ ව්‍යාකූල බව. ඒක ඊළඟට මෝහයක් බවට පරිවර්තනය වෙනවා. ඊළඟට ඒවා ස්ථිරසාර නොවෙනස් මතවාද බවට පත් කර ගන්නවා. කවුරු කොහොම තෝරලා දෙන්න හැදුවත් පව ලෙස පිළිගන්නේ දෘෂ්ටිගතික වෙනවා. පින ලෙස පිළිගන්නේ, හොඳ ලෙස පිළිගන්නේ, නරක ලෙස පිළිගන්නේ, තුනුරුවන් පිළිගන්නේ, සීලය පිළිගන්නේ. මේ ලෝකේ පටිච්ච සමුප්පන්න ධර්මතාවට අනුවයි හැමදේම ඇති වෙන්නේ පවතින්නේ නැති වෙන්නේ කියලා පිළිගන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියට ගියාට පස්සේ කෙනෙකු ගලවා ගැනීම හරිම දුෂ්කරයි. මෝහයේදී ගලව ගන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටික භාවයට ගියාම කෙනෙක් ගලව ගන්න එක, බේර ගන්න එක හරිම දුෂ්කරයි. මොකද ඒ දෘෂ්ටියේ එයා තව තව මුසපත් වෙනවා. තව ඒ දැලේම එයා පැටලෙන්න පටන් ගන්නවා. ඒකනේ ඔය දස අකුසල් වල නරකම එක ලෙස මිත්‍යා දෘෂ්ටිය පෙන්වනවා. ප්‍රාණඝාතයටත් වඩා, හොරකමටත් වඩා, වැරදි කාමයටත් වඩා, බොරු කීමටත් වඩා, කේලම් කීමටත් වඩා, පරුස වචන කීමටත් වඩා, හිස් වචන කීමටත් වඩා, අනුන්ගේ දේවල් වලට ආස වෙන විෂම ලෝභයටත් වඩා, අනුන් නැසේවා කියලා හිතන, අනුන්ගේ විනාශේ පතනේ ව්‍යාපාද චෛතසිකයටත් සිතටත් වඩා, ඒ චේතනාවටත් වඩා භයානකයි මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටික චේතනාව කියන එක හරිම භයානකයි. මොකද හේතුව සරලව තේරුම් ගත්තොත් බලන්න, ප්‍රාණඝාත කරන මිනිහෙක් ඉන්න පුළුවන් සම්මාදිට්ඨික. කර්මයේ කර්මඵලයේ පිළිගන්න. කර්මයේ කර්ම විපාකයේ පිළිගන්නවා. හැබැයි තාම ප්‍රාණඝාත කරනවා. කවදා හරි දවසක එයාට ඒ කර්මයේ කර්මඵලයේ සම්බන්ධව තිබෙන විශ්වාසය නැත්තම් අවබෝධය, නුවණ, ප්‍රඥාව දියුණු වෙලා එයානේ කවදා හරි දවසක ප්‍රාණඝාතයෙන් සම්පූර්ණයෙන් අයින් වෙන්න පුළුවන්. දැන්ට බහුතරයක් මිනිස්සු බෞද්ධයෝ කර්මයයි කර්මඵලයයි පිළිගන්න හින්දානේ ටික හරි ලොකු සත්තු හරි මරණ එක නවත්තලා තියෙන්නේ. මේ කියන්නේ ලොකු සත්තු හරි මරණ එක ටිකක් හරි අපේ වැලකිලා යමින් තියෙන මොකක්ින්ද? බණ අහලා පින්පව් කියන එක හොඳ නරක කර්මය කර්ම විපාකය මේවා අහලා අපේ මනස තුළ ඇති වෙලා තියෙන අවබෝධෙත් එක්ක අපිට තාම සියලු සත්තු මරන්න නැති තැනට ඒ ගන්න බැරි වුණත් අර සත්තු මරන්නේ මේ සත්තු මරන්නේ කියන මට්ටමට හරි ඇවිල්ලා තියෙනවා. සමහරව දිවිහිමියෙන් මදුරු එක්කත් මරන්න නැති මට්ටමට ඇවිල්ලා තියෙනවා. මොකක්ද කියනවානේ? කර්මයයි කර්මඵලයයි විශ්වාස කරනවා. දැන් ඒ කියන්නේ කවදා හරි දවසක සිල්වතෙක් වෙන්න නම් සම්මාදිට්ඨිකෙක් වෙන්න බෑ. සම්මාදිට්ඨිකෙක් වෙන්න. දැන් ලෝකේ බොහෝ රටවල් වල සත්තු මරන්නේ නැති අය ඉන්නවා. ඒක ඇත්ත. සත්තු මරන්නේ නැති අය නෙමෙයි. සත්තුන්ගේ ලෝම වලින් හදපු ඇඳුමක් අසීතට අඳින්නේ නැති මිනිස්සුත් ඉන්නවා. ඔය වීගන් කියන කට්ටියනේ. වෙජිටේරියන්ලටත් වඩා බොහොම බරපතලට ඒක සමහර වෙලාවට දෘෂ්ටියක්ද කියලා හිතෙන තරමටනේ. නිකන් දිත්‍තිගතයි කියලා වගේ හිතෙනවනේ ස්වාමීන්. එච්චරම අන්තගාමී තත්වයකට ගියා. මේක නිකන් අර නිගණ්ඨනාථ පුත්තුමාගේ ධර්මයට ගොඩාක් සමීප වෙන මට්ටමටම ගියපු එකක් වගේ පේනවා. ඔය වීගන් තත්වයට ගියාම හැසිරෙන්නේ නැහැ. නමුත්
බුදුදහමේ උගන්වන්නේ මේ චේතනාත්මකවනේ. චේතනාත්මක දැනුවත් කිසිම ආකාරයක කායික වාචසික මානසික අකුසල කර්මයක් කරන තැනට අපි යන්නේ නැත්තේ සම්මාදිට්ඨිය. ඒ අවබෝධය නිසා කර්මයයි කර්මඵලයයි පිළිබඳව තිබෙන ගැඹුරු තේරුම් ගැනීම, ඇදහිීම, විශ්වාසය, ශ්‍රද්ධාව කරනකොට ඒ නිසා ඔබත් මමත් මනසේ විනයක් හදාගන්න. මනසේ විනය. ඇත්තටම මනසේ විනය බලවත් වෙන්න තමයි කයේ වචනේ විනය තහවුරු වෙන්නේ. මනසේ විනය බලවත් වෙනකොට තමයි කයේ වචනේ විනය තහවුරු වෙන්න පටන් ගන්නවා. මුලින් අපි ඇත්තටම වලකින්නේ කයේ වචනේනුයි වැරදි වලින් තමයි. මොකද ඒකනේ පේන්නේ අනිත් මිනිසුන්ට. අනිත් මිනිසුන්ට අපිව අහුවෙන්නේ මේ කයනුයි වචනෙනුයි විනය කඩනකොටනේ. ඒ නිසා අපි වලකින්නේ මුලින් ඒකෙන් තමයි. හැබැයි ඇත්තටම ඒ කයේ වචනේ විනය කියන එක ස්ථාවර වෙන්න නම් මනසේ විනය අපි දියුණු කරගන්න ඕන. මොකද මනසේ කිසිම විනයක් ගොඩනගන්නේ නැතුව අර විවිධ නීති රීති රෙගුලාසි හෝ දඬුවම් නිന്ദා අපහාස අපවාද ආදී කාරණාවලට තියෙන බය නිසා හෝ අපි කයේ විනයයි වචනේ විනයයි ගොඩනගා ගත්තොත් වෙන්නේ ඕනම වෙලාවක ඕක බිඳ වැටෙන්න පුළුවන්. ඕනම වෙලාවක. මොකද අභ්‍යන්තරික කිසිම පරිවර්තනයක් නැතුව බාහිර විතරක් ඇති කරගනු ලබන යම් හික්මීමවත් ඕන වෙලාවක බිඳ වැටෙන්න. ඒකනේ අපිට සමහර වෙලාවට කියවෙන්නේ ඉන්න තැන අමතක වුණා. කට වැරදුනා නේ. සිහි කල්පනාව නැති වුණා. ඒ කියන්නේ සමහර ප්‍රකාශන කළාට පස්සේ අපි කොච්චර තැවෙනවද අපරාධ කියවුණානේ කියලා. ඒ තමයි කියන්නේ කටට පුළුවන් එක සීමාවක විතරයි අපිව පරිස්සම් කරලා දෙන්නේ. කයත් එහෙම තමයි. ඒ හින්දා මේ හිත අපිව එලිතරව් කරමු බොහෝ තැන්වල. ඒ කියන්නේ අපි කෘත්‍රිමව බොරුවට නම් කටයි ඇඟයි පාලනය කරන් ඉන්නේ. කයයි වචනේ දෙක කෘත්‍රිමව නම් පාලනය කරන් ඉන්නේ. හිත සමහර වෙලාවල්වලදී අපි හිතන්නේවත් නැති තැන්වලදී අපිව එළියට දානවා. ඒකින්ද මගේ යෝජනාව තමයි එළි වෙනවට අකමැති මොනවා හරි තියෙනම් ඒක හොරෙන්වත් කරන්න එපා. මොකද ඒ හොරෙන් කියන ඒවට ඉඩක් නැහැ. කොයි විලේ හරි ඒව විවෘත වෙනවා. ඒක මේ තනයි වෙලාවයි සම්බන්ධ ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ. අනිවාර්යෙන් එළියට එන ඔබට නිකන් හරි හිතෙනවා නම් මේ වගේ දේවල් එළිතරව් වෙන්න හොඳ නෑ කියලා මම යෝජනා කරන හොරෙන්වත් ඒක නොකර ඉන්න එක තමයි හොඳ. හේතුව මේ හිත එහෙම අපිට දිගටම හොරෙන් කරන් යන්න දෙන්නේ නැහැ දේවල්. අපිව එලි කරනවමයි. හිතන්නේවත් නැති වෙලාව. ඒ හින්දා දැන් ළමේ කරි පුහුණු කරද්දී දැන් අපි ගොඩාක් වෙලාවට අපි ලබා දෙන පුහුණුවේදී අපි කියන්නේ තැනකට ගියාම ඉන්න හැටි ඉගෙන ගන්න කියලා. මේ තැනකට ගියාම විනය. දැන් ඒ තැනට අදාළ විනය අපි තියාගන්න ඕන. බස් එකට ගියාම බස් එකට අදාළ විනය තියාගන්න ඕනේ. ඒක හැබෑව නේ. කෝච්චියට ගියාම එතන විනය තියාගන්න ඕනේ. ඒව වෙන කාරණා. නමුත් ඔය සමහර කාරණා තියෙනවා අපි ගෙදරදී ඕන විදියට කරන්න දෙනවා. එයාගේ හිත මනාපෙට කරන්න දෙනවා. හැබැයි අපි ඒ අතරෙම කියනවා එළියට ගියාට පස්සේ නම් ඕව බෑ කියලා. උදාහරණයක් ගමුකෝ කණේකනේ. දැන් ජපානයේදී නම් අපි මේ සුරුසුරු ගගා නූඩල්ස් එහෙම උඩට ඇද්දේ නැතොත් තමයි අවුල නේ. ඒ කියන්නේ නූඩල්ස් ඒගොල්ලොන්ගේ ආහාරේ රහයි කියලා පෙන්වන්නත් එක්ක ඒක ටිකක් රහ විඳිනවා පේන එක ඒගොල්ලොන්ගේ හිතට සතුටක් අත් වෙනවායි කියලා මේ රටවල් වල මිනිස්සු අතර යම් පිළිගැනීමක් තියෙනවා. හැබැයි ලංකාවේ ඉන්නල මිනිස්සු කනකොට සුරූස් ගෑවොත් චපු චපු ගෑවොත් ඒවා මේ කණ්ඩ දන්නේ නැතිනේ.
කණේකේවත් විනයක් හැදිච්ච නැති මිනිස්සුන්ගේ ගතියක් ලෙසනේ අපේ සංස්කෘතිය, ඒ අපේ ධර්ම සම්ප්‍රදායනේ. නසුරුසුරුකාරකම් බුංජිස්සා මීති සික්ඛා කරණීය. සේකියාවල තියෙනුනේ අපිට උගන්නලා සුරුසුරු ගගා ආහාර ගන්නේ නෑයි කියලා. ඒක අවතක් නෙවෙයි. ඊළඟට න චපු චපුකාරකම් බුංජිස්සා මීති සික්ඛා කරණීය. චපු චපු ගගා තලු මර මර කන් දෙපයි කියලා. දැන් ඉතින් ඒ වගේ දේවල් එළියේදී අපේ අතින් එලිදරව් වෙන එක නවත්ත ගන්න ඕන නම් ඒක ගේ ඇතුලේදීම වුණ වෙනවා. එනේ ගෙදරදී චපු චපු ගගා ගන්න දීලා සුරුසුරු ගගා වතුර බොන්න දීලා හෝ ආහාර මේ දියර වර්ග ගන්න දීලා එළියේදී අපි ළමයෙකුගෙන් බලාපොරොත්තු වෙන්න නරකයි ලස්සනට කයි කියලා. මොකද අර කෙලියට එන. ඒ පරිසරේ හම්බ වෙන්න විතරයි ඕනේ. අපි හිතන්නේවත් නැති වෙලාවල් වල අපේ හිත අපිව විනාශ කරලා දාන්නේ. ඒ හින්දා මම යෝජනා කරනවා ඔය විනයෝච සුසික්කිතෝ කියන ධර්මකාරණා විදි මානසික සංවරකම ගැන ටිකක් වැඩිපුර හිතන්න. මානසික විනය ගැන ටිකක් වැඩිපුර හිතන්න. කායික විනය නම් ඒ තැන්වල විවිධ හේතු මත හරි රැකෙනවා. හැබැයි මානසික විනය කියන එක අවබෝධය නිසාමයි රැකුණොත් රැකෙන්නේ. ඒ කියන්නේ යම් කිසි මානසික සිතුවිල්ලක තියෙන වරදකාරී බව අවබෝධ වෙන්නේ යම් ප්‍රමාණයකටද ඒ ප්‍රමාණයට තමයි එහි සංවරය හැදෙන්නේ. මම මගේ හිතට දැඩි ලෙස තෝරලා දෙන්න ඕනේ අනුන්ගේ දෙයට ලොල් වෙන්න එපා කියන එක. දැඩි ලෙස තෝරන්න. අනුන්ගේ විනාශය පතන කෙනෙක් බවට පතන මනසක් බවට තමන්ගේ මනස පත් කරගන්න හොඳ නෑ කියන එක. ඒ කියන්නේ අර මෙත්තා භාවනාව වඩනකොටත් අපි මනසට පුහුණු කිරීමන්නේ කරන්නේ. අභ්‍යාපජ්ජෝ හෝමිනේ අනීගෝ හෝමි සුඛී අත්තානං පරිහරාමි. මෙහි බුද්ධ වන්දනාවේදී මේ අපේ දායකින්ටත් පුළුවන්නේ පැයක් විතර වඳින්න ගාථා ධර්ම පාලියෙම කියන්නනේ. මේ බුද්ධ වන්දනාව පැයක සිද්ධ වෙන දෙයක්. එහිදී මෛත්‍රී භාවනාව හරිය ලස්සනට පාලියෙම සිද්ධ කරනවානේ. එහිදී කියන්නේ මොකක්ද? මම වෛර නොකරන්නේ වෙමි නේ. මම වෛර නොකරමි. මම ක්‍රෝධ නොකරමි. මම සුවසේ දිවි ගෙවන්නේ වෙමි. කියන්නේ මොකක්ද? මේ මානසික සංවරය මම ඇති කරගන්නවා කියලා නේ ප්‍රගුණ කරගන්න. හරි වටින දෙයක්. මොකද ඒක මම මගේ මනසට පුහුණු කරගන්න ඕන. අපිට අනිත් අය ගැන කියන්න තියෙන එසේ මම කියන්නේ එහෙම වෛර නොකරන අය වෙත්වානේ. හැබැයි අපිට වෙත්වා කියලා හරියන්නේ නැහැ. අපි අපේ වැඩේ කරගන්න ඕනේ. අනිත් අයට නම් වෙත්වා කියලා පැතුවට කමක් නැහැ. අපි කියන්නේ පරිහරන්තු කියලා නේ. අනීගෝ හෝතු නේ. සුඛී අත්තානම් පරිහරන්තු. එහෙමනේ අපි මේ අනිත් අය සම්බන්ධව කියන්නේ. එහෙම වෙන්න. හැබැයි අපිට එහෙම වෙන්න කිව්වට බෑ. වේවා කිව්වට බෑ. ඒක පැතුමකින් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අපි අපේ මනස ගොඩනගන්න. අපේ මනසේ අව්‍යාපාද අවිහිංසා නෙක්ඛම්ම ඒ සංකල්ප ගොඩනගන්න. ඒක තමයි ගිහියෙක් විදියට ගිහි ගෙදර ඉඳන් උනත් මේවා මේ කරන්න බැරි දේවල් නෙමෙයි. මේ විනය ඔය ඇත්තෝ අපි කවුරුත් ගිහි වේවා පැවිදි වේවා අපි කවුරුත් මේ විනය ඇති කරගන්න. මේ විනයෙන් අපිට ලොකු රැකවරණයක් මේ සසර ගමනේ ලැබෙනවා. ආය උපදින හැම භවයකටම භවයේ සකසන්නේ මේ කර්මපත වලින්. දස අකුසල කර්මපත වලින් වැළකුණා කියන්නේ දස කුසල කර්මපත අපි රැස් කරගත්ත කියන එක. ඒ හින්දා අන්න ඒ විනය පළමුවෙන්ම හදා ගන්නවා. ඊට අමතරව ඉතින් ඔය මේ විනය කියන එක සංකල්පයක් විදියට ගත්තොත් මේ ලෝකෙට ඉගෙන ගන්න කාලේ ඉඳලා ඩිසිප්ලින් ඇටිටියුඩ් කියලා කියන්නේ ඒවා අපි ඉතින් අපේ ජීවිතේ දියුණු කරන්න එපා. යහපත් ආකල්ප කියන එක. සාමාන්‍ය ජීවිතේ ඉගෙන ගන්න ළමයෙකුගේ දියුණු කරන්න ඕන එක පැත්තක් මේක. දැනුම දියුණු කරන්නත් ඕනේ. කුසලතා දියුණු කරන්නත් ඕනේ. තුන්වෙනියට දියුණු කරන්න ඕනේ විනය නැත්නම් ආකල්ප කියන එකනේ. يعني හොඳ යහපත් සමාජයක් ගොඩනගන්න හිතනවා නම් යහපත් ආකල්ප තියෙන්න ඕන.
නිවැරදි ආකල්ප. ඉතින් මම හිතන්නේ දස අකුසලයන්ගෙන් අපි සියලු දෙනා වැළකෙමු කියලා. ලංකාවේ සියලු අධ්‍යාපනය ලබන දරුවන්ගේ හිත්වලට අපි ඒත්තු ගන්නුවොත්, ආකල්පයක් ඇති කළොත් නේ, අනුන්ගේ ජීවිතේ නැති කරන්නේ, අනුන්ගේ දේ ගන්නෑ, අනුන්ගේ පෞල් ජීවිතවලට මැදිහත් වෙන්නේ, අනුන්ව රවට්ටන්නේ, අනුන්ව කොටවන්නේ, අනුන්ගේ හිත රිදෙන හිතට මේ පිහියෙන් අයිනෝ වගේ වචන කියන්නේ, අනුන් අර්ථ ශූන්‍ය හිස් ප්‍රලාප කියවලා මිනිසුන්ගේ ජීවිත එක සෙල්ලම් කරන්නේ, මිනිස්සු මුග්ධයෝ කරන්නේ, ඊළඟට අනුන්ගේ දේවල් වලට ආස වෙන්නේ, අනුන්ගේ ජීවිතවල විනාශේ පතන කෙනෙක් වෙන්නේ. මම කරන හොඳ හෝ නරක ක්‍රියාවල විපාකේ මට එනවා කියලා මම පිළිගන්නවා. ඔය ආකල්ප 10 ඇති කළත් ලංකාව වෙනස් වෙන්නේ නැද්ද කියලා හිතන්න. මේ ලෝකෙ වෙනස් වෙන්නේ නැද්දනේ? ඔය ආකල්ප 10. ඉතින් යහපත් ආකල්ප සහිත සමාජයක් හදන්න ඕන නම් ඉතින් දස අකුසලයෙන් වැළකීමේ කතාව කියලා දෙන්න ඕන. ඒකට අපේ සමාජේ කොහොම හරි පෙළඹවීමක් ඇති කරගන්න ඕන. අනිත් ඒවා ඕනේ අන් ජාතීන්ට ගරු කිරීම, අන් ආගම් වලට ගරු කිරීම, අන්‍ය ජාතීන්ගේ සංස්කෘතීන් විවිධත්වයන්ට අපි මේ ආචාර කිරීම, ඒ විශ්වාසයන්ට ගරු කිරීම, ඒ කොටස් ඕනේ. ඒ අර අනිත් අයත් එක්ක ජීවත් වෙන්න. නමුත් මේ 10 රැකෙනව නම් මම හිතනවා මුළු ලෝකෙටම මීට එහා යහපත් ආකල්ප 10ක් වෙන දියුණු කරන්න දෙයක් නැහැ. පොඩි උන්ට මේ 10 පුරුදු කරගත්තොත්, වැඩිහිටියෝ, තරුණයෝ, ගිහියෝ, පැවිද්දෝ, පූජකයෝ ඔක්කොම මේ 10ට ආවොත් මේ ලෝකෙ කොච්චර ලස්සන තැනක් වෙනවද? මේ ලෝකෙ අපිට මෙච්චර කලකිරෙන්නේ නැහැ මේ වෙන දේවල් දැක දැකනේ. මෙච්චර අප්‍රසන්න සහ පිළිකුල් ජනක තැනක් වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ උදාර විනය අපි අප තුළ ගොඩනගා ගන්න ඕන. අපි අපේ ශිෂ්‍යයෝ තුළ, අපි අපේ දරුවෝ තුළ ගොඩනගන්න ඕන. ඒ විනය ගොඩ නැගුණොත්, ඒ උතුම් මංගල ධර්මය අපි ප්‍රගුණ කරගත්තොත්, ඒ අපේ මෙලොව ජීවිතයට විතරක් නෙමෙයි පරලොව ජීවිතයට, ඊළඟට අපිට අවශ්‍යයිනේ සප්ත විසුද්ධිය ගැන කියද්දි නිර්වාණ මාර්ගය ප්‍රගුණ කරන කෙනෙක් සීල විසුද්ධිය සම්පූර්ණ කරගන්න ඕන නේ. ඉතින් මේ දස අකුසලෙන් වළකිනවා කියන්නේ, දස අකුසල කර්මපත වලින් වැළකීලා කියන්නේ ඉතින් සීල විසුද්ධිය. සීල විසුද්ධිය ඉතින් නිවන් දකින්න ඕනේ සප්ත විසුද්ධි ධර්ම වලින් එකක් මේක. ඒ දියුණු කරගන්න. අධ්‍යාපනයේ නූතන මූලික අංග ලෙස පෙන්නපු knowledge, skills, attitude නේ. attitude කියපු කොටසටනේ මේ විනයෝජ සුසික්කිතෝ අයිත් වෙන්නේ. නැත්නම් discipline කියලා කියපු කොටස. ඒවා හරීම මේ ලෝකෙටත් වටිනවා. පරලෝකෙටත් වටිනවා. නිවන් දකින්නත් අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යයි. ඉතින් මේවා අපි ප්‍රගුණ කරගන්න. ඊළඟ කාරණේ තමයි සුභාසිතාච යාවාචා නේ. සුභාසිතාච යාවාචා කියන්නේ නිවැරදි යහපත් උතුම් වචන කතා කරන කෙනෙක්. මම ඇත්තටම කල්පනා කරා මේ සුභාසිත වචනය ගැන සුභාසිත සූත්‍රයේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ තියෙන වටින ඉගැන්වීමක් ඔබට උපුටා දක්වන්න ඕනි කියලා. ඇත්තටම මට මේ ත්‍රිපිටකයේ ඇතුළත් මේක පොඩි මේ උපකරණයක්, මේක පූජා කරපු අපේ මේ මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත්, මාංකඩවල අපේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේටත්, අපි කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේටත් අපි පින් දෙනවා. මොකද මේ මට මේ ත්‍රිපිටක සහිත ත්‍රිපිටකයේ අටුවාව ඇතුළු මේ සියලුම බෞද්ධ ධර්ම ග්‍රන්ථ ඇතුළත් මේ ටැබ් එකක්, මේ පොඩි උපකරණයක් මේක ලබා දුන්න. මේක හරි පහසුයි. මේකෙන් ඉතාලම හොඳට ඔබට අවශ්‍ය දේවල් උපුටා දක්වන්න හරි ලේසි. නැත්නම් ලොකු පොතක් අරන් එන්න ඕනේ. ඉතින් මෙහි තියෙනවා මේ හරිම ලස්සනට පෙන්නලා මේ භාසිතයක් සුභාසිතයක් වෙන්නේ කොහොමද කියලා. දැන් සුභාසිතාච යාවාචා කියන වචනේ අපි අහලා තියෙනවානේ. සාමාන්‍ය ඔක්කොම දේවල් භාසිත තමයිනේ. ප්‍රකාශකයෙක් ඉන්නවා, පණිවිඩයක් තියෙනවා, ඒවා භාසිතනේ. හැබැයි භාසිතයක් සුභාසිතයක් වෙන්න නම්, වචනයක් යහපත් වචනයක් වෙන්න නම් කරුණු කීපයක් අවශ්‍යයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අංගුත්තර පංචක නිපාතේ සුභාසිත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පංචහි භික්කවේ අංගෙහි සමන්නාගතා වාචා
සුභාසිතා හෝති නෝ දුබ්භාසිතා අනවජ්ජාච අනනුවජ්ජාච විඤ්ඤූණං කතමේහි පංචහි කාලේන ච භාසිතා හෝති සච්චාච භාසිතා හෝති සංහාච භාසිතා හෝති අත්ත සංහිතාච මෙත්ත චිත්තේනච භාසිතා හෝති. කරුණු පහක් කියනවා. භාසිතයක් සුභාසිතයක් වෙන. පළවෙනි එක තමයි සුදුසු කාලයෙහි කීම. සුදුසු කාලයෙහි කීම. ඊළඟට දෙවෙනි කාරණේ තමයි සත්‍යක් වීම. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි මොලොක් වීම. ඒ භාෂණයේ මොලොක් එකක් වීම. ඊළඟට හතරවෙනි කාරණේ තමයි ප්‍රයෝජනවත් වීම. අර්ථාන්විත වීමනේ. පස්වෙනි කාරණේ තමයි මෛත්‍රී සහගත සිතින් කියපු කීමක් වීම. මෙන්න මේ කරුණු පහ යම්කිසි ප්‍රකාශනයක තියෙනවා නම් තමයි ඒක සුභාසිතයක් වෙන්නේ. නැත්නම් සාමාන්‍ය ප්‍රකාශනයක් පමණයි. දැන් පළවෙනි දේ බලන්න මේ කියනවා සුදුසු කාලයේ කීම කියන එක. ඒ කියන්නේ සත්‍යක් වුණා කියන්නේ මොලොක් විදියට කිව්වා. ඊළඟට ගත්තාම ඊටාම ප්‍රයෝජනවත් දෙයක් වුණා. මෛත්‍රී සහගත සිතින්ම කිව්වත් ඒක කියපු වෙලාව ගැලපෙන වෙලාව නෙමෙයි නා. ප්‍රශ්නයක්ම තමයි. ප්‍රශ්නයක්ම. අපිට හරි අපූර්ව වැඩක් වුණා. අපේ මේ හර්ෂ පුතා අද මේ පෝස්ට් එකක් දාලා තිබුණ බුද්ධ පුතුණෙක්. නේ? හැබැයි තාම සත්‍ය හොඳ ප්‍රකාශනයක්. මොකක්ද? මේ අම්මා තාත්තා මේ දරුවෝ ගැන වග වෙන්න ඕනේ. මේ ඉරේ විලංගුවේ වැටෙන එක වළක්ව ගන්න ඊළඟට දරුවොත් වග වෙන්න ඕනේ මේ අම්මා තාත්තට දුකක් නොවී ඉන්න. හරිම හොඳ මෛත්‍රී සහගත සිතින් නේ සත්‍ය බොහොම මොලොක් හොඳ ප්‍රකාශනයක්. හැබැයි ඒකට දාපු ඡායාරූපේ අර මේ මහර බන්ධනාගාරයේ අර රැඳවියෝ වගේක් මරලා තියෙනවා. වෙඩි තියලා. ඉතින් ඒකේ අර එක අම්මා කෙනෙක් අර පොලිස් නිලධාරියෙකුට වඳින ඡායාරූපයක් සහිතයි. දැන් මේ ඡායාරූපය මේ වෙලාවේ ලංකාවේ ඒක දේශපාලනික ප්‍රශ්නයක් නේ. දැන් මේ ඡායාරූපය අරගෙන අපිට අර වගේ හොඳ දෙයක් කියන්න පුළුවන් වුණත් ඒ හොඳ එක මේ වෙලාවේ ඇහෙන්නේ නැහැ. මේ වෙලාවේ ඒක යන්නේ මම බැලුවා කමෙන්ට්ස් තියෙනවා 500ක් විතර. 400ක් 500ක් විවිධය වාද විවාද කරගන්නවා. අපිට එහෙම කිසිම අර්ථයක් නැහැ. මේකේ දේශපාලනේ ඒගොල්ලෝ කවුරුත් දන්නවනේ මොකද්ද මේක ඇතුලේ තියෙන දේශපාලනේ කියලා. හැබැයි මේක ඇතුලේ අපේ අරමුණ උනේ මේ ඡායාරූපේ ඇතුලේ තියෙන වෙන අදහසක්. ඒක අපි ධර්මානුකූලව අපි හිතන එක. ඒක ඇතුලේ තියෙන සමාජ ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න ඒව ඇත්ත. ඒවයි වෙනස් සාකච්ඡා කළ යුතු බොහෝ දේ තියෙනවා. හැබැයි බුද්ධ පුතුන්ගේ ඒව සාකච්ඡා කර කර ඉන්නේ නැහැ නේ අපි. ඒව සාකච්ඡා කරන ඕනතරම් මුහුණු පොත් තියෙනවානේ. ඕනතරම් පිටු තියෙනවා. නමුත් අර මේ වෙලාවේ ඒක ගැනීමේ තිබිච්ච ප්‍රශ්නේ මට මේ සූත්‍රයේ මේ පාඩය කියවපු ගමන් තේරුණා. කොච්චර ඇත්ත වුණත් කොච්චර හොඳ එකක් වුණත් කොච්චර අවංක මෛත්‍රී සහගත සිතින් පළ කළත් එහෙම පළ කරන්න හොඳ නැහැ. කාලය දැනගෙන පළ කරන්න. මේ වෙලාවේ මිනිස්සු කුපීත වෙලා ඉන්නේ. මම ඒකේ කමෙන්ට් කියවන්න කලින්ම මම අපේ හර්ෂ දරුවට කතා කරලා කිව්වා මේ වගේ විවාදාපන්න ඡායාරූප දාන්න එපා. ඒ මොකද හේතුව මේ වෙලාවේ ඒ ඡායාරූපයෙන් අපි දෙන්න හදන අදහස කෙනෙකුට තේරුම් ගන්න බැරි කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් මේ බණ පොතේ කියපුවා හරියටම අපි දැනගෙන කරනවා නම් නේ හරියටම පිළිපදිනවා නම් ඒක ප්‍රශ්නයක්වත් එන්නේ නැහැ. ඒක හොඳ පාඩමක් වුණා අපිට. ඒ ඡායාරූප තෝරද්දි කොච්චර පරිස්සම් වෙන්න ඕනද කොච්චර පරිස්සම් වෙන්න ඕනද. ඒ කියන්නේ ඔබ වග වෙන්න
කොච්චර ඇත්ත වුණා සමහර වෙලාවල් තියෙනවා ඒවා කියන්න යන්න හොඳ නැහැ. මෘදුව කිව්වා, මෛත්‍රියෙන් කිව්වා, බොහෝම චේතනාව කොච්චර හොඳ එකක් වුණත් සමහර වෙලාවල් තියෙනවා නොකිය ඉන්න එක තමයි හොඳ. අර ජාතක කතාවක් තියෙනවා අපේ බෝධිසත්වයන් වහන්සේ මේ දිසාපාමොක් ආචාර්ය වෙලා ඉපදිලා එක ආත්මික. ඉතින් ගෝලයෝ 500කට උගන්වනවා. මේ තරුණ කොල්ලෝ ටික නැගිටින්න පුරුදු වෙලා තිබුණේ ඒ මේ විද්‍යාලේ මේ ඉඳපු කුකුලෙක් අඬලන වෙලාවට. කුකුලෙක් අඬලන වෙලාවට. ඒ කුකුලා ඉතින් වෙලාවට ආයේ වේල පහඬලන්නෙත් නැහැ, පරක්කු වෙලා අඬලන්නෙත් නැහැ, වෙලාවට අඬලන කුකුලෙක් හිටියා. ඉතින් කුකුලා අඬලන වෙලාවට තමයි ළමයි ටික නැගිටලා පාඩම් කරා. කාලයක් ගියාම කුකුලා ළමයින්ට ඕන වුණා තව කුකුලෙක්. මොකද ඒගොල්ලන්ට මේ එලාම් එකක් විදියට පාවිච්චි කරා. අන්තිමට කුකුලෙක් හෙව්වේ ඔයා ගන්න නැහැ. සොහොනක ඉඳපු කුකුලෙක් මේ අල්ලන්න. සොහොනක ඉඳපු ගෙනල්ලා තෙව්වා. ඉතින් සොහොනේ ඉඳපු කුකුලාට වෙලාවක් නැහැ. සමහර දවස්වලට රෑ දෙකට හරියෙත් අඬනවා. සමහර දවස්වලට පහුවෙලත් අඬනවා. මහදවාලෙත් අඬනවා. අර පැරණි කුකුලා වගේ නෙමෙයි. අන්තිමට මේ ළමයින්ගේ අධ්‍යාපනයේ කඩාකප්පල් වෙන්න පටන් ගත්තා. මොකද අනවශ්‍ය වෙලාවල් වල නැගිට දවසට මේ නිදි මත වැඩි වෙලා පාඩම කරගන්න බෑ. වෙලාව ඉක්මවල කුකුලා අඬලලා ඒ නැගිට දවසට හරියට පාඩම් ටික කරගන්න වෙලාව මදි. ඉතින් විවිධ ප්‍රශ්න අධ්‍යාපනයේ කඩාකප්පල් වෙනවා. කොල්ලෝ ටික එකතු වෙලා කුකුලා මැරුවා. මරලා දැම්මා. ඒ කතාවේ ගන්න තියෙන පණිවුඩේ තමයි ඒ කියන්නේ නියමත වෙලාවට ඇඬලුවේ නැතත් කුකුලෙක් වුණත් මරුන් කන්න පුළුවන්. කුකුලෙක් වුණත් මරුන් කන්න ඉඩ තියෙනවා. දැන් කුකුලට විතරක් නෙවෙයි අනර්ථය උනේ නේ. ඒ කුකුලා මරපු ළමයින්ට. උන්දලටත් අනර්ථයක් වුණා කුකුලගේ බෙල්ල මෙලිකට කියලා. ඔක්කොටම හේතුව නුසුදුසු වෙලාවේ කට ඇරීම. ඒ නිසා මේවා නිකන් කෙනෙකුට හිතෙන්න පුළුවන් සුරංගනා කතා වගේ නේද කියලා. ඒ කතාවේ කුකුල්ලුයි මිනිස්සුයි අතර සම්බන්ධයට වඩා අපි බලන්න ඕනේ තියෙන පණිවුඩේදී. එතන තියෙන්නේ කල් දැනගෙන කතා කරන කෙනෙක්. කල් දැනගෙන. අපිට සමහර වැරදිලා තියෙන්නේ කල් නොදැන කතා කරපු නිසා. අසත්‍යක් නෙමෙයි කතා කරලා තියෙන්නේ. සත්‍යක්. අකරුණාවෙනුත් නෙමෙයි කරුණාවෙන් මෛත්‍රියෙන්මයි කියලා තියෙන්නේ. හැබැයි මේ වෙලාව වැරදි. එනහරි පරිස්සම්. දැන් සමහරු ගෙදරට එනකොටම සමහර ඒවා කියලා විසඳ ගන්න ඕනනේ. සමහරුන්ට සමහර ඒවා මේ අනිත් පුද්ගලයා කොයි තරම් වැඩක ඉන්නවද කියන එක හෝ කවුරු එක්ක ඉන්නවද කියන එක වැදගත් නැහැනේ. අහන්න හදන්නේ ඇත්ත එකක්. හොඳ එකක්. ඒත් ඉතින් ඒ වෙලාව යා ඉන්න තැන එතන උත්තර දෙන්න පුළුවන් දහන එක සුදුසුද ඕවා හිතන්නේ නැතුව අහන්න යෑම නිසා කොච්චර ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. කොච්චර ගැටුම් ඇති වෙනවද? ඇයි ඉවසිල්ල? ඒ හින්දා දරුවෝ එක්ක හරි සැමියා එක්ක හරි බිරිඳ එක්ක හරි වෙනයම් පුද්ගලයෙක් එක්ක හරි කතා කරද්දී යමක් කියද්දි යමක් sannivedanaya කරද්දි කල් මොනවද කියලා ටිකක් කල්පනාකාරී වෙන්න. ගෘහ ජීවිතවලට බොහෝම හොඳයි ඒක. නැත්තම් කොච්චර හරි කියෝන කෙනෙක් වුණොත් එයාට කියන්නේ මහා කන්දුස් කිරියාවක් කියලා නෙමෙයි. කන්දුස් කිරියාව මේක හරි කරච්චලයක්. එහෙම කියනවා. එතකොට ඔබ වදකාරියක් වගේ දැනෙන්නේ නේ. නැගින් කියලා කියන්නේ හරිම වද දෙන පීඩා කරන කොච්චර හරි කියවන එහෙම කෙනෙක් වෙන්න එපා. ඔය දැන් බටහිර ලෝකේ දික්කසාද වෙන ප්‍රධාන හේතු අතර එකක් තමයි නැගින්. කරච්චලේ කොච්චර හරි කියන්නේ. වෙලාවක් කලාවක් නැතු
තනක් නොතනක් නැතුව හැම එකටම කියවන්න දෙනවා කියන එක ඌල ගන්න බැරුව නඩු නිමිති වෙනවා. ලංකාවේ එහෙම ඩිවෝස් වෙන්න ගියා නම් ඔක්කොම උන් ඩිවෝස් වෙලා. ඒක වෙනම කරන්නේ. නේ. නමුත් බටහිර රටවල් වල ඉතින් විවිධ හේතුනේ නේද? ඒගොල්ලෝ පරිම නිදහසව මේවා බලාපොරොත්තු වෙන කට්ටියනේ. ඉතින් ඒගොල්ලෝ ඒ වගේ ඒවටත් එක්ක අදාළ වෙනවා. ඒ නිසා ඔබ හොඳට අවබෝධ කරගන්න මේ සත්‍ය වුණත් වෙලාව එනකම් කියන්න එපා. කියන්න එපා. දැන් බුදුරජාණන් වහන්සේ වුණත් නේද? උපකට පළමු ධර්ම දේශනාව කරන්න ගියේ නැහැ නේ වාඩි කරලා හම්බුණයි කියලා නේ. උන්වහන්සේ බැලුවා කවුද මේක තේරුම් ගන්න සුදුසු අය. වෙලාව එනකම් පළමු දේශනාව කළේ නැහැ. බැලුවා මේ උදව් කරපු ගුරුවරු එකට පුහුණු වෙච්ච සම කණ්ඩායම් අන්තිමටම හොයාගත්තේ පංචවග්ගීය භික්ෂූන්ගේ. ඉතින් ඒ වෙලාව එනකම් උන්වහන්සේ හිටියා. දැන් චුල්ලපන්තක හාමුදුරුවන්ට බණ දේශනා කරන විදියනේ. චුල්ලපන්තක හාමුදුරුවන්ගේ නුවණ මුහුකුරා යනකම් අර රෙදි කඩ අතක ගා ඉඳලා පාඩම් කරවන්න යන්නෙත් නෑ. උන්වහන්සේ වාඩි කොළ දේශනා පවත්වන්නෙත් නෑනේ. උන්වහන්සේට අභ්‍යාසයක් දීලා නේ මේ සුදු රෙදි කඩකින් අත් දෙක පිහිද ඉන්නේ කියලා. ඒක ගැන උන්වහන්සේ කල්පනා කරන්න පටන්ගෙන නුවණ මෝරන්න බුදුහාමුදුර එතෙන්දි දේශනාව කළා. ඒකනේ අවබෝධ. දැන් අපේ ගොඩාක් දේවල් මේ සාමාන්‍ය දේවල් චතුරාර්ය සත්‍ය නෙමෙයි. සාමාන්‍ය දෙයක් හරි සමහරුන්ට අපි කියන දේවල් තේරෙන්නේ නැත්තේ අපි කියන වෙලාවලුත් ප්‍රශ්න තියෙනවා. ඒක තමයි ඒක තේරුම් ගන්න තියෙන්නේ. කෙනෙකුගේ නුවණ මුහුකුරා යන වෙලාවෙදී සමහර තීරණාත්මක වෙලාවල් තියෙනවා. ඒවා ඉතින් බුදු නුවණින්ම දැකලා දේශනා කරපු වෙලාවල් තියෙනවා. ඔය අඟුලිමාල වගේ අයටනේ. හරියටම වෙලාව එනකන් එයත් එක්ක ඇවිද්දානේ. ඇවිදලා එයාගේ බුද්ධියෙන් එයා ප්‍රශ්නේ විසඳ ගන්න එන තැනදී එයා කෑ ගහලා අහනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මොකද්ද නැවතිලා ඉන්නවා. එතකොට තේරුම් ඊට කලින් ඕක කියන්න ගියපු ගමන් අඟුලිමාල නවතින්න. ඒක හරියන්නේ. ඒකයි කාලවාදී බවනේ. සුදුසු කල්ලි කරන ප්‍රකාශනයක් වෙනවා. ඊළඟට සත්‍යක් වීම. සුදුසු කාලෙම කළත් සත්‍යක් නෙමෙයි නන්නේ. කරුණාවෙන්ම කිව්වත් නේ, මෛත්‍රියෙන්ම කිව්වත් බොරුවක් නම් අසත්‍යක් නම් ඒකෙන් වෙන්නේ අවඩක් මිසක යහපතක් නෙමෙයි. සත්‍ය කියන්නේ සත්‍ය කීම කියන එකට අපි කැප වෙන්න ඕන. හැබැයි සමහර සත්‍යයන් අපිට කියන්න බැරි නම් ඒ වෙලාවේ බුද්ධිමතු ප්‍රඥාවන්තයෝ ස්ථානෝචිතව සුදුසු වෙලාව වෙනකම් මගහරිනවා. හැබැයි සුදුසු වෙලාව ආවට පස්සේදී කියනවනම් කියන්න ඕනි මොකද? සත්‍ය. මොකද බොරුවක් කීමෙන් සිද්ධ වෙන්නේ තව බොරු ගානක් කියන්න සිද්ධ වෙනවා. ප්‍රකාශනයේ කොච්චර ලස්සන වුණත් නේ, අහන අයටත් මී පැණි වගේ දැනුණත් බොරුවක් නම් කියලා තියෙන්නේ ඉතින් පුදුම ප්‍රශ්නයක් තමයි. ප්‍රශ්නේ කියන්නේ මේකයි. ඒ කාට හරි බොරුවක් කිව්වම තියෙන ලොකුම කරුමේ තමයි මතක තියාගන්න. බොරුවක් කිව්වම මතක තියාගන්න වෙනවා. ඇත්ත කියලා තිබුණොත් මතක තියාගන්න දෙයක් නෑ. මොනව මතක තියාගන්න. ඇත්තනේ කියලා තියෙන. එතකොට තව 25000 සැරයක් ඇහුවා කියන්න තියෙන්නේ එච්චරයි. බොරු කිව්වොත් තියෙන වැඩේ උදේ කියපු එක හවස් වෙනකොට මතක නැහැ. දැන් වැඩේ තියෙන්නේ බොරු එහෙම කියන්නත් බෑ. ඔය කතා කරන ගමන් කට්ටිය රෙකෝඩින් බටන් එක ඔබනවා. මොකද අපේ තරම යනුව තමයි ඒගොල්ලෝ ඒක කරන්නේ නේ.
අපිත් එක්ක තියෙන අත්දැකීම් හින්දා මේ සමහර වැදගත් කතා කරනකොට දන්නේම නැතුව රෙකෝඩින් එකට ගිහිල්ලා. දැන් දාලා අහන්න තරස්. ඉතින් බොරු කියපු මිනිහ අන්තිම අමාරුවේ වැටෙනවා. ඒ හින්දා බුද්ධ ශාසනය උගන්වන්නේ සුභාසිත වචනයක් වෙන්න නම් සත්‍යවාදී වෙන්න ඕන. සත්‍යවාදී දේවල් ඇත්ත කිව්වට පස්සේ ඉතින් ඇත්තට පාට ගොඩක් නැහැනේ. එකයිනේ. ඇත්ත කියන්නේ ඇත්ත. හරි ලේසි ජීවත් වෙන්න. තව අවුරුදු 20කට පස්සේ ඇහුවත් කියන්න තියෙන්නේ ඒක තමයි. ලේසි. මතක තියාගන්න දෙයක්. ඔබ අමතක වෙන කෙනෙක් නම් මගේ යෝජනාව තමයි ඇත්ත කියන්නේ. ඇත්ත කිව්වට පස්සේ මතක තියාගන්න දෙයක් නෑ. ඇත්තනේ කියලා. ආයෙ ඇහුවත් ඒක කියන්න. මොකද බොරු කීවට පස්සේ තියෙන ලොකුම ප්‍රශ්නේ අපිට පැය කිහිපයක් යනකොට අමතක වෙනවා. සත්‍යවාදී වෙන්න. ඊළඟට සුභාසිතයක් වෙන්න නම් භාසිතයක් මොලොක් වෙන්න ඕන. මොලොක්. ඒ කියන්නේ මේ දැඩි රළු නේ නපුරු ප්‍රකාශන නොවිය යුතුයි අපේ ප්‍රකාශන. කෙනෙකුට හිංසා කරන, පීඩා කරන, වද දෙන, කරදර කරලා සතුටක් ලබන ප්‍රකාශන නොවිය යුතුයි. කාට හරි හින්පාස් කරලා යාව රිද්දලා ඇතුලෙන් ප්‍රීතිමත් වෙන්න හිතන ඒ චේතනා මත කරන ප්‍රකාශන නොවිය යුතුයි. මේ පරුසා වාචා වෙන්න එපානේ. පරුසා වාචා වෙන්න එපා කියලානේ කියන්නේ. අපේ වචනවල පරුස වචන නැති වෙන්න ඕනේ කියලානේ කියන්නේ. කතා කරන්නේ කාට වුණත් ප්‍රියමනාප රුදුමුල යහපත් සත්පුරුෂ වචන ශෛලියක් අපි පාවිච්චි කරන්න. එහෙම මුදුමල වචන වලට සත්තු කැමති කියලා නන්දි විශාල ජාතකයේ තියෙන්නේ. නන්දි විශාල ජාතකේ හරකෙක් විදියට ඉපදුනානේ. මේ බෝධිසත්වයන් වහන්සේ නන්දි විශාල වෘෂභය විදියට වෘෂභ රාජේ. ඉතින් ඉපදිලා යා පුංචි කාලේ හදා වඩා ගත්ත බමුණන්ට ජයග්‍රහණයක් අත්පත් කරලා දෙන්න ඕනේ කියලා මේ නන්දි විශාලම කියන ඔට්ටුවක් අල්ලන්න මේ දඹදිව වැඩිම බර අදින්න පුළුවන් මටේ කියලා. ඔට්ටුවක් අල්ලනවා. ඔට්ටුව අල්ලලා තරගේ දවසේ අර හදාගත්ත හොඳට දරුවා වගේ පුතා වගේ හදාගත්තේ. හැබැයි මේ තරගේ දවසේ අර ලැබෙන්න යන මහා ධනය ගැන ඇතිවෙච්ච තණ්හාවත් එක්ක එනවනේ උමතුව. මේ උමතුවේදී නන්දි විශාලට කියනවා අදුව කුල උසුලුව කුල කුළු හරක කියන. රළු විදියට නපුරු විදියට කතා කරනවා. නන්දි විශාල බර ටික අදින්නයි. 1000කින් පරද්ද. කහවණු 1000කින් බමුණ පරද්දන. ඉතින් දැන් බමුණ ඇඳට වෙලා ගුඩි වෙලා හුල්ල ඉන්නවා 1000කින් පෙරදිලා. නන්දි විශාල රවුමක් ගහලා තනකොළ ටිකක් එහෙම කාලා ඇවිල්ලා. අහනවා මොකද හුල්ලේ? මොකද දුකෙන් වගේ 1000ක් පෙරදිච්ච මට දුකෙන් ඉන්න වැරෙන්න වෙන මොනව කරන්නද කියලා බමුණ අහනවා. එතකොට අහනවා නුඹගේ ගෙදර මං කුඩා කාලේ දවසේ ඉඳන් මම නුඹගේ ගෙදර හැලියක් කට්ටියක් වළඳක් කැඩුවා. බමුණා කියනවා නෑ. මම නුසුදුසු තැනක ගොම ටිකක්වත් හෙළුවද මල මුත්‍රා හෙළුවද? බමුණා කියනවා නෑ. එහෙනම් ඇයි මට කුළු හරක කිව්වේ? මට හරියට කතා කරා. මං දිනවලා දෙන්න. ඊට පස්සේ බමුණට තේරෙනවා ඊට වඩා වැඩි ගානකට ඔට්ටු අල්ලලා ආදරෙන් කතා කරාම බර ටික ඇදලා ජයග්‍රහණය ලබලා දෙන්න. කෙනෙක් මේකේ කතාව දැන් ඕවා කියන්න බැරි ඊළඟට අහනවා හාරකුයි මිනිසුයි කතා කරපු ලැන්ග්වේජ් එක මොකක්ද? ඔය වගේ මොට්ට ප්‍රශ්නනේ අහන්නේ මිනිස්සු. තේන්නේ? ලැන්ග්වේජ් එක නෙවෙයි වැදගත් මේ මැසේජ් එකනේ. මේක හොඳ මැසේජ් එකක් තියෙනවා. මොකක්ද? සත්තු කැමති හොඳට කතා. එච්චරයි. ඒක තේරෙනවනේ. ගෙදර ඉන්න බල්ලට පූසට කතා කරලා බලන්නකෝ ටිකක් රළුව කොහොමද ප්‍රතිචාරය කියලානේ. නපුරු විදියට කතා කරලා බලන්නකෝ ගෙදර ඉන්න බල්ලට පූසට ප්‍රතිචාරය. ආදරෙන් කතා කරලා බලන්නකෝනේ. කොච්චර වෙනස්ද ප්‍රතිචාර. ඒ කියන්නේ මොකක්ද? අපි අවබෝධ කරගන්න ඕනේ මොලොක්කම කියන එක භාෂිතයක් සුභාසිතයක් වෙන්න හේතුවක්. දැන් කරුණු තමයි.
සුදුසු කල් දැනගෙන කතා කරපු එකක් කරනවා. සත්‍යක් වෙන්න ඕන. මොලොක් වෙන්න ඕන. ඊළඟට ප්‍රයෝජනවත් වීමනේ. ප්‍රයෝජනවත් වීම. දැන් මේ දේශනාව ගමුකුනේ. මේ දේශනාව කොච්චර සුදුසු වෙලාවෙ කළා නේ. සත්‍යක් වුණා. බොහෝම මොලොක් විදියට මෘදු විදියට කියලා දුන්නත් නේ. කියලා දුන්නත් මේක ඉතින් මේ ගිහි පිරිසට හෝ මේ ශ්‍රාවක පිරිසට ප්‍රයෝජනවත් නැත්තම් මෙලොවට ප්‍රයෝජනයක් නැති දෙයක් නෑ. පරලොවට ප්‍රයෝජනයක් නැති දෙයක් නෑ. නිවනට ප්‍රයෝජනයක් කරගන්න පුළුවන් විදියට නෙවෙයි නම් මේ කියලා දෙන්නේ. ඒ කියන්නේ අපේ ප්‍රකාශන වල මොකක්ද මේ කියන්නේ සම්ප්‍රප්පලාප තියෙන්න එපා කියලානේ කියන්නේ. හිස් අරුත් සුන් දේවල් තමන්ගේ ප්‍රකාශනයක අන්තර්ගතය නොවිය යුතුයි සරලව කිව්වා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළානේ ධම්මීවා කතානේ අරියෝවා තුන්හි භව. එක්කෝ ධර්මානුකූල දැහැමි අර්ථාන්විත ප්‍රකාශනයක් වෙන්න ඕන තමන්ගේ ප්‍රකාශනය, නැත්නම් නිශ්ශබ්දතාවය වෙන්න ඕන. නිහඬ වෙන්න ඕන නැත්තම්. ඒ නිශ්ශබ්දතාවය හොඳයි හිස් දේවල් කියනවට වඩා. දැන් ඔයත් වාඩි කරගෙන මම අර්ථාන්විත දෙයක් කියලා දෙන්න බැරි නම් කතා නොකර ඉන්න එක මටත් හොඳයි ඔයත් හොඳයි. මොකද අපිට අකුසලයකුත් වෙන අනිත් පැත්තකින් අපේ වෙලාවත් නාස්ති වෙන මෙලොවට පරලොවට කිසිම ප්‍රයෝජනයක් නැති දෙයක් පැයක් දෙකක් කියනවට වඩා සමහර විට එක විනාඩියකින් කියන අර්ථාන්විත ධර්මපදයේ උතුම්නේ. ඒකං ධම්ම පදං සෙය්‍යෝ කියලා ධර්මපදයේ තියෙනවනේ. එක දහම් පදයේ උතුම් අනර්ථවත් වචන දහස් ගණනකට වඩානේ. එහෙනම් ඊටාම තමන්ට ප්‍රයෝජනවත්, අනුන්ට ප්‍රයෝජනවත්, මෙලොවට ප්‍රයෝජනවත්, පරලොවට ප්‍රයෝජනවත්, මෙලොව පරලොව දෙකටම ප්‍රයෝජනවත් වගේම උතුම් මේ නිවන සාක්ෂාත් කරන්නට උපකාරයක් වෙන අර්ථ සහිත ව්‍යංජන සහිතනේ නිවැරදි හිස් නැති වචන කතා කරනවා. එතකොට තමයි භාෂිතයක් සුභාසිතයක්. අන්තිම කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රී සහගත සිතින් කියනවා. මෛත්‍රී සහගත සිතින්. ඒ කිව්වේ ඒ සංනිවේදකය හැමතිස්සෙම මෛත්‍රී සහගත වෙනවා. ඒකනේ අර පළවෙනි දූත පිරිස සමතල භාග්‍යවතුන් වහන්සේගේ සිද්ධ කරපු ප්‍රකාශනයේ තියෙන බහුජන හිතාය බහුජන සුඛායනේ. අත්තාය හිතාය සුඛාය සදේව ලෝක මනුස්සානන්. එහෙමනේ පාඨයේ තියෙන්නේ පළවෙනි මේ ශ්‍රාවක පිරිසට උන්වහන්සේගේ 69ක් වෙච්ච ධර්ම දූත කණ්ඩායමට කිව්වේ හැමතිස්සෙම මෛත්‍රී සහගතව තමන්ගේ sannivedana කාර්ය කරන්න කියලා. මෛත්‍රියනේ තියාගන්න කිව්වේ. තමන්ටත් හිතසුව වෙන්න ඕන, අනුන්ටත් හිතසුව වෙන්න ඕන. දෙවි මිනිසුන් සහිත මුළු ලෝකෙටම හිතසුව වෙන දෙයක් කියලා දෙන්න. ඒකවේ අපි අපේ sannivedana කාර්යයකදී, ඒ කියන්නේ ප්‍රකාශනයකදී මුල ඉඳලා අගටම තියෙන්න ඕනේ මෛත්‍රිය. මෛත්‍රිය තියෙන්න, කරුණාවන්තකම් තියෙන්න. බණ දේශනාවක් වුණත්, සාමාන්‍ය අනුශාසනාවක් අවවාදයක් දෙන වෙලාවක් වුණත් එහි ආධ්‍යාත්මික පදනම විය යුත්තේ මෙත්තා. මෙත්තා කිව්වේ අනේකාගේ යහපතම, සිතම නේ, සුවපත් බවම, සැනසෙල්ලම, අභිවෘද්ධියම පතන ගතියනේ. මෛත්‍රියදී අපි කරන්නේ ඒකනේ. සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, වෛර නැති වෙත්වා, ක්‍රෝධ නැති වෙත්වා නේ, නොගැටෙන අය වෙත්වා. ওই ටිකනේ අපේ ප්‍රාර්ථනාව. අනිත් අයට මෛත්‍රී සිතුවිල්ල තියෙනවනේ. එතකොට අපේ වචන ඇතුලේ, අපේ ප්‍රකාශන ඇතුලේ තියෙන්න ඕන අන්නේ සිතුවිල්ලට අදාළ කියමක්. අපි අපේ මූලික ආකල්පය එහෙම ජීවිතයක් මිනිස්සුන්ට ලැබෙන්න ඕනේ කියලා නම් අපේ ප්‍රකාශන තුල
එන්න ඕනේ සිතුවිල්ල. මෙත් සාගත බව. ඒ කියන්නේ මොකද්ද? ඔබ ටිකක් තදින් කතා කරන්න පුළුවන් සමහර දේවල් වලට. හැබැයි එහි තියෙන්නේ මෛත්‍රිය නම් තදින් කතා කිරීමේ වැරද්දක් නෑ. දැන් භාග්‍යවතුන් වහන්සේත් ඔය සමහර වෙලාවලට මෝඝ පුරිස කියලා තියෙන සමහර ආඳුල්ලාටනේ මෝඝ පුරිස කියන වචනේ පාවිච්චි කරලා. බැලු බැල්මට රළු වචනයක්ද නැත්? රළු වචනය. එක වෙලාවක එක ශ්‍රාවකයෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නක් කරනවා. ඉතින් ඔබ වහන්සේ මේ වගේ ප්‍රකාශන කරනෝනේ කරුණාවෙන් මෛත්‍රී දේශනා කරනවා කිව්වට. මෝඝ පුරුෂ කීකියක් කියනවානේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ අහනවා ඒ වෙලාවේ අපූර්ව ප්‍රශ්නයක්. ඔබගේ දරුවාගේ මේ උගුරේ හිර වුණොත් එහෙම කැබිලිටි කැට කැබිලිට්ට කාසියක් මොකද කරන්නේ? ඊට පස්සේ කියනවා අනේ ඉතින් උගුර ඇඟිල්ල තහ ඇදලා ගන්නවා. එතකොට අහනවා මේ කොච්චර ළමයාට රිදෙයිද? එහෙම කරනකොට අඬයිනේ. වේදනාවටපත් වෙයිනේ. එතකොට අර ශ්‍රාවකයා කියනවා ස්වාමීනි ඒ වුණාට මගේ දරුවාගේ ජීවිතේ රැකෙන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මම සමහර වෙලාවට තදින් දැටිව යම් දේවල් කියලා දීලා උත්සාහ කරන්නේ ඒ ශ්‍රාවකයාගේ විමුක්තිය උදා එයාව ගලව ගන්න. එතන දේශයක් නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේ ඕන්තරයක් පිරිමහ ගන්න නෑනේ උන්වහන්සේගේ දේශනාවල. අපේ ප්‍රකාශන නම් 100%ක්ම මේ මෛත්‍රියෙන් මේ තාම වෙන්නේ කියලා කියන්න බෑ. මේ පුහුණු වෙන්න තියෙන හින්දා කියන්නේ. නේ? අපි නම් ඇත්තටම තරහා ගිහිල්ලත් බයින්නවනේ නේ. මම නම් බයින්නවා. ඇත්තටම තරහින් බයින්නවා. ඒක බෑන්නේ මේ මෛත්‍රියෙන් කියලා පස්සේ ඕනනම් අර්ථකථනයක් දෙන්න පුළුවන්. ඒ වුණාට මගේ හෘදය සාක්ෂියෙන් අහුවොත් ඇත්තටම බැනලා තියෙන්නේ තරහින්. එහෙම නැතුව මෛත්‍රියෙන් බැනින වෙලාවලුත් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම නම් ඔබ යම් ප්‍රකාශනයක් යම් දේශනාවක් අනුශාසනාවක් අවවාදයක් කරනවා නම් ඒකේ සමස්ත ඒ කියන්නේ මුලත් මැදත් අගත් ඒ තුන් තැනම තියෙන්න ඕන ඔබගේ මානසික පසුබිම කුමක් මත පිහිටලද? මෛත්‍රිය. එතකොට අර ශ්‍රාවකයා එයින් හිතරිද්දෝ ගත්තත් ඔබට වද වෙන්න දෙයක් නැහැ. මොකද ඔබ දන්නවනේ ඔබ ඒක කිව්වයි කියලා. සමහර විට ශ්‍රාවකයා ඒක යාට කවදා හරි තේරෙනකන් එයා ඒක හිතරිද්දෝ ගන්නවද නැද්ද? අහන් ඉන්න මිනිහා හිතරිද්දෝ ගන්න. අපි ගොඩාක් මෛත්‍රියෙන් කියපු දේවල් වලටත් මිනිස්සු හිතරිද්දගෙන තියෙනවද නැද්ද? හිතරිද්දගෙන තියෙනවා. ඒත් අපිට වද වෙන්න දෙයක් නැහැ ඒක කියන්නේ. මගෙන් අර හර්ෂ දරුවා ඇහුවා හාමුදුරනේ මේක මේ අයින් කරලා දාන්නද කියලා. මම කෝ අයින් කරන්න එපා. මොකද අපි දේශපාලන ප්‍රොජෙක්ට් එකක් කරලා නෑනේ මේකේ. අපි යම් අවවාදයක් දීලා තියෙනවා දරුවෝන්ටයි දෙමව්පියොන්ටයි. ජීවිත හදාගන්න. ඒක අපි මෛත්‍රියෙන් කරපු එකක්. ඒකට අපි වද වෙන්නේ නෑ ඒක කියපු එක ගැන. හැබැයි අපි බුද්ධිමත් වෙන්න හිතනවා දැන්. ඒකෙන් අපි පාඩමක් ඉගෙනගෙන බුද්ධිමත් වෙන්න හිතනවා. හැබැයි අපි වැරද්දක් කරලා නැති නිසා අපි අපේ ප්‍රකාශනය ගැන අපිට වරදකාරී හැඟීමක් ඇති වෙන්නේ. තේරෙනවද? වරදකාරී හැඟීමක් ඇති වෙන්න ඕන අපිට එවැනි නරක මොකක් හරි කාගේ හරි දේශපාලනයේ යහපත් කිරීම හෝ නිවැරදි කිරීම හෝ බේරීම හෝ ඒ වගේ කට්ට කෛරාටික අදහසක් තිබුණා නන්නේ. ඒ වගේ දේශසහගත වෛරීනේ. එහෙම අදහසක් තිබුණා නම් තමයි අපි වරදකාරී හැඟීමකින් අපිට පීඩාවක් එන්නේ. අපි දිගටම ඒක කරලා තියෙන්නේ මෛත්‍රියෙන් නම්. අපි විඳවන්න ඕනද? විඳවන්න ඕනේ නැහැ. ගොඩාක් අය හිතරිත ගන්න පුළුවන්. ගොඩාක් අය හිතරිත ගත්තා. ඔබේ ප්‍රකාශනයේ පුරාම චේතනාත්මකව තිබිලා තියෙන මෛත්‍රිය නම් වද වෙන්න එපා. වද වෙන්න එපා නේ. ඔබ වද වෙන්න එපා. අනිත් අයගේ
වද වීම ගැන ඉතින් මොනව කරන්නද? හැමෝගෙම හිත සුවපත් කරන්න පුළුවන් නම් මොනව කරන්න බැරිද නේ? ඒ මුණා නම් එහෙම අපේ මේ සුදම සායන හන්දට පන්සල කරන්න හම්බෙන්නේ නැහැ නේ. උන්වහන්සේ සමහර වෙලාවට බොහොම තදින් යම් අවවාද දෙනවා මට ඇහෙනවා. මට වෙලාවකට හිතුණා මේ සැර වැඩිද මන්ද කියලා. ඒ වුණාට මම දන්නවා උන්වහන්සේ ඇතුලේ ද්වේෂකින් වෛරකින් මේ පුද්ගලයාට රිද්දන්න ඕන මේ වෙලාව තමයි දෙන්න වෙලාව කියලා චේතනාවකින් මේ ඊට තප්පර 10කට පස්සේ ආයෙත් එයත් එක්කම තමයි උන්වහන්සේ කතා කරන්නේ. ඒව නිරීක්ෂණය කරාම පේනවා ප්‍රකාශනයේ මෛත්‍රී සහගතන. වැරද්ද ලෙස කියලා දෙන්න. එච්චර. හරි දේ හරි. වැරදි දේ වැරදි. මොකද ඒකෙදි අනිත් එක්කෙනා ඒ වෙලාවේ රිද්දව ගන්නවටද කියන එකට වඩා වැදගත් එයා ඒක හරියට තේරුම් අරගෙන කවදා හරි දවසක නිවැරදි දේ කරනවා කියන එක. ඒකනේ වැදගත්. දැන් සමහර උපදේශ දෙනකොට ළමයින්ට අම්මලා තාත්තලා පෙන්වන්න බැරිද නැද්ද? පෙන්වන්න බෑ. මට මතකයි අවුරුදු 14 දී 15 දී මට ලොකු ආරෝ පෙන්වන්න බෑ. ලොකු ආරෝ. බානිනවා කියනවා හැම එකටම අවවාද දෙන්නවා පෙන්වන්න බෑ. හිතෙන්නේ මේ මොන කර්මයක්ද? මේ නම් පවක්මයි. මේ කොච්චර හරි කියනවා හැම එකටම බානිනවා. හැබැයි තිය පයින්කොට තේරුණා ලොකු ආරෝ හරි. ලොකු ආන්දරෝ ක්‍රමේ නැතුව මෙවුන් හදන්න බැරිය. ඔන්න තේරෙනවා. ඒ කියන්නේ මුලින් දේශ කරනවා අය ප්‍රකාශන වලට. හැබැයි ඇත්ත කාරණාව අපිට අවබෝධ වෙනකොට ඒ ද්වේෂය සම්පූර්ණයෙන් ඉවර වෙලා පින් දෙන්න පටන් ගන්නවද නැද්ද? පින් දෙන්න පටන් ගන්නවා. ඒ නිසා මම යෝජනා කරනවා මේ මොහොතේ ඔබ කරන අවවාද අනුශාසනා නිසා කාගේ හරි හිත රිදෙන්න පුළුවන්. ඒ හදවතට එකඟව ඔබ ඒක කරන්නේ අනේකාගේ යහපත වෙනුවෙන් නම් කරුණාවෙන් නම් මෛත්‍රියෙන් නම් ප්‍රශ්නයක් නැහැ ඒක කරන්න. අද ඔබට ප්‍රශංසා කරන එකකුත් නැහැ. ඔබට වෛර කර ඉඳී නේ, ද්වේෂ කර ඉඳී තැන් වල ගිහලා ඔබට අපවාද උපවාද කරයි, නිന്ദා අපහාස කරයි, විවිධ දේවල් කියයි. කමක් නැහැ. පස්සේ දවසක හරි කියයි. ඉතින් ගෞතම බුදුහාමුදුරුවන්ට සාදු සාදු අනුමෝදාමි කියපු අය කොච්චර පොඩ්ඩද ඉන්නේ නැත්තේනේ. වැඩිපුරම ඉන්නේ නැත්තේ. වැඩිපුරම ඉන්නේ නැත්තේ විවේචකයෝනේ. හැබැයි අද වෙනකොට මුළු ලෝකෙම අන් ආගම් අදහන අය වුණත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවකින් ලෝකෙ කිසි කෙනෙකුට අවඩක් වෙන්නේ නැහැ කියන එක පිළිගන්නවා. ඒගොල්ලෝ බුදුන් සරණ නොගියත් නේ පිළිගන්නවනේ. තේරෙනවනේ මෛත්‍රියෙන් කරපු දේශනාවල බලවත්කම කොච්චරද කියලා. සමහර විට ඒ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන කාලේ උන්වහන්සේ තරම් සමාජයට කරදරයක් නැහැ කියලා කියපු අය ඉන්නේ නැතිනේ. උන්වහන්සේ වඩිනකොටත් සමහරු කිව්වනේ නේ මේ කාන්තාව අස්වාමික කරන කෙනෙක්. වැන්දපුව කරනවා මේ කාන්තාව. දරුවන්ට තාත්තලා නැති කරන කෙනෙක්. එහෙමනේ උන්වහන්සේ සමහර නගරවලට වඩිනවා කියනකොට සමහර අයගේ ප්‍රකාශන වුණේ. හැබැයි උන්වහන්සේ තමන්ගේ දේශනාව වෙනස් කළේ නැහැ. තමන්ගේ දේශනාව කරගෙන ගියා. මොකද උන්වහන්සේගේ ඇතුලේ තිබුණේ කරුණාවන්තකම. මෛත්‍රිය. ඉතින් ආයෙ බය වෙන්නේ මොකටද? ඉතින් අද තේරෙන්න පුදුන්ටම වඳිනවනේ. තේරෙන්නම ගෞතම සාක්‍ය මුනිంద్రයාණන් වහන්සේගේ ධර්මයමයි ඇත්ත කියනවා. කවුරුත් කරන්නේ. අපිටත් එහෙම තමයි. අපි කවුරු කාට කොච්චර හොඳ ඉතින් උපදෙස් දුන්නත් පළවෙනි පියවරේ අපිට එන්නේ ද්වේෂයේ ගල් මුල් බැනුම් නේ. පස්සේදී කාලෙක නේද? පස්සේදී කාලෙක කියන්නේ ඇත්ත. දීවකලා නම් මෙහිම වෙන්නේ නැහැ. ඔය අර රෝමහඳුර අපවත් උනා මිනිස්සු කිව්වේ නේ. පාතික ඇත්තේ යාරු කියපුවා හොරා නම් මෙහිම වෙන්නේ. ඉන්නකම් පොල්ලු යනකම් බයිනෝ. ඒ හැටි. ඒව හැටි මං හිතන්නේ සිංහල ජාතිය නෙමෙයි කොයි ජාතියෙත් හැටි. ඔය කතෝලික ඉංගි ගත්තත් නේ
අපේ හිතවත් කතෝලික මිනිස්සු ඉන්නවා. ඉතින් අපිත් ඔය පුරාණේ බයිබලයේ ඔවා කියවලා තියෙනවානේ. ඉතින් ඒවයිත් ඉතින් ජේසුතුමන්ට කී දෙනාද හිතවත් ඉඳලා තියෙන්නේ. වැඩිපුර ඉඳලා තියෙන තරහකාරයෝ. තරහකාරයෝ ඉඳලා තියෙන්නේ. කියනේම පිළිගන්න නෙමෙයි වහකවල හරි මරන්න කට්ටිය බලලා තියෙන්නේ. හැබැයි දැන් මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියන හොඳටම සලකනවා ඒකට. ඊ හැටි සත්‍ය කියපු කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරපු හැමෝටම මුලින් ප්‍රශ්න තමයි. හරියට පීඩා විඳිනවා. ඒ නිසා දෙමව්පියොත්නේ දැන් ගෙදරක ගත්තොත් වැඩිම අවවාද දෙන්නේ කවුද? ළමයින්ට පෙන්නන්නම් බැරියා තමයි. පොඩා සිංහල ගෙවල් වල නම් අම්මා තමයි ළමයින්ට පෙන්නන්න බැහැ. තාත්තා ඉතින් ඕනෝට වැඩි ඇඩ්වයිස් නැහැනේ. ඉතින් තාත්තා ඇත්ත වශයෙන්ම නයිස් නේද? හරි හොඳයි තාත්තා. අම්මා තමයි පෙන්නන්න බැරි. මොකද හැමතිස්සෙම අවවාද දෙනවා. හැබැයි අපරාධ කියන්න බෑ. ගලක් පැටලලා වැටෙන්න ගියත් බුදු අම්මේ කියලා තමයි කියන්නේ. වැටෙන්නේ බුදු අම්මේ ගහගෙන. ඔය දන්නවා යා තමයි බුදු කියලා. දන්නවා යා තමයි මාව බේරගන්න චරිත කියලානේ. ඒ නිසා හොඳට මේවා තේරුම් ගන්න ඕනේ. අවබෝධ කරගන්න ඕනේ. හොඳයි. දැන් එහෙනම් පැයකුත් විනාඩි 15ක් විතර වන දේශනාව අහන් හිටියා. 8 ඉඳලා දැන් 9:20 වෙලාව. ඉතින් මීට එහා අනුශාසනාව දික් කරන්නේ මේ ලස්සන දහම් කරුණු දෙක ඉගෙන ගත්තේ අපේ ඊඩී රණසිංහ අපේ ස්වාමීන් වහන්සේගේ ආදරණීය තාත්තට පින් දෙන්න. ගොඩාක් අය බුද්ධ පුතුන් Facebook එක බුද්ධ පුතුන් මුණු පොත ඔස්සේ ඒ වගේම ෆුජි සුගත සෙනසුනේ Facebook එක ඔස්සේ ගොඩාක් අය සජීවීවත් මේ දේශනාව ශ්‍රවණය කළා. පස්සේ අපේ බුද්ධ පුතුන් YouTube නාලිකාවට මේ දේශනාව එකතු කරාම තව විශාල පිරිසක් අනිවාර්යයෙන්ම ශ්‍රවණය කරනවා. ඉතින් ලෝකෙ පුරා ඉන්න පිරිසකට උතුම් ධර්ම දානයක් නේ. ලස්සන දහම් කරුණු කීපයක් සාකච්ඡා කරන්න අහන්න සලස්සන්න ලැබිච්ච එක මේ තාත්තට හරියට පින් සිද්ධ වෙන දෙයක්. ඉතින් අපි විශේෂයෙන් පින් දෙන්න ඕනේ. මම වුණත් නේද? ලංකාවේ ඉතින් බොහෝම මේ දවස්වල ඉතින් පණකටවත් වඩින්න බෑනේ ලංකාවේ වැඩ හිටියට. ඉතින් ටිකක් මෙහෙට වඩින්න කියලා ආරාධනා කළා පහසුකම් සලස්සපු නිසා සුදම් සායනහන්සේ නේද? පන්සලෙන් එළියට හරි ටිකක් වැඩම කරලා එන්න විවේකයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මෙහෙම තාම මේ රටේ හොඳ පාලනයක් ඇතුව මේ වසංගත තත්ත්වය පවත්වාගෙන යන නිසා වසංගතයත් එක්ක මිනිස්සු අපිට මේ වගේ හමු වීමකින් බණක් හරි කියන්න පින් කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාව ලැබුණේ ස්වාමීන් වහන්සේ මේ වගේ ස්ථානයක් දායකයොත් එක්ක ආරම්භ කරපු නිසා. ඉතින් මේ පින් ඔක්කොම මේ පියාණන් වහන්සේට රණසිංහ තාත්තට අත් වෙනවා. ඉතින් අද අපි පන්සිල් සමාදන් වෙලා සිල්වතුන් බවට පත් වෙලා තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේට සන්ධ්‍යා යාමේ ගිලම්පස බුද්ධ පූජාව මල් පහන් සුදුතුන් සහිතව පිළිගන්වලා ධර්මය දේශනා කරලා ධර්මයේ ශ්‍රවණය කරලා රැස් කරගත් පින් කුසල් චන්ද්‍රලතා රණසිංහ රාජසිංහ මාතාවගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට නිලූකා ගමගෙදර රසික ගමගෙදර ඒ වගේම හුරුළු නිකවැයගේ සුදම්ම සායනහන්සේ කියන දරුවන්ගේ ආදරණීය පියාණන් වහන්සේට රංජිත් දිරිසිංහ සංජීව හතුරුසිංහේ දෙපළම මෙහි ඉන්නවා. මේ විවේකයකට ඇවිල්ලා හිර වෙලා ඉන්නවා ලංකාවට යන්න බැරුව තාම. ඉතින් ඒත් සහභාගී වෙලා මේ උතුම් පින්කම පන්සලේ නිතර යන්නේන දායකයන්ට සුළු පිරිසක් වුණත් සහභාගී වෙලා සිද්ධ කරගත්තා. රැස් කරගත්ත පින් කුසල් ඒ ආදරණීය පියාණන් වහන්සේට ඊඩී රණසිංහ මැතිතුමාණන්ට මේ පින්වත් වේවා. එතුමා සුවපත් වෙත්වා සපවත් වෙත්වා සංසාරේ උපදින හැම ආත්මයකම සත්පුරුෂයෝ අතරම කල්යාණ මිත්‍රයෝ අතරම උප්පත්තිය ලබත්වා උතුම් ශ්‍රී සද්ධර්මයේම අවබෝධ කරගෙන ඊටාම ඉක්මන් භවයකදී මේ ගෞතම බුදු සසුනේම නිවන් දකින්නට ආදරණීය පියාණන් වහන්සේට මේ පින් කුසල් පාරමිතා ධර්ම වේවා. සාදු 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 අපි ගාතාව කියලා පින් දෙමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් කරමු. දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා.
දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව බැල්ම ශක්තිය ආර්.ඩී. චන්ද්‍රලතා රාජසිංහ ආදරණීය මෑණියන් වහන්සේටත් ඒ වගේම මේ ස්ථානයේ ඉන්නවා අපේ රණසිංහ පියාණන් වහන්සේගේ සොහොයුරාණන් අපේ රංජිත් එදිරිසිංහ මහත්මාණන් අපි මාමා කියලා සඳහන් කරන්නේ අපේ සාමිනහන්සේගේ පාප්පා අතුළු කොට ඒ පවුලේ සියලුම අපේ සාමිනහන්සේට සියලුම අනිකුත් පුතුණුවන් හිරෝෂිමාවල ඉන්න දියණිය ලංකාවේ ඉන්න පවුලේ ඒ බෑණනුවන් ලේලිය ඒ ඇතුළු ඒ අය හැම දිනාටමත් ඒ වගේම පන්සලේ වැඩ ඉන්න සියලුම අපේ සාමිනහන්සලටත් චන්ද්‍රවිමල සාමිනහන්සේ ඇතුළු කොට සාමිනහන්සලටත් මේ අවස්ථාවට ආපු දායක පිරිසට වගේම බුද්ධ පුතුන් ඔස්සේත් ෆුජි සුගත සෙනසුනේහි මුහුණු පොත ඔස්සේත් මේ දේශනාව ශ්‍රවණය කරපු හැමෝටමත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා ලංකාවාසී ලෝකවාසී සියලු ජනතාවට මේ පන්සලේ සියලු දායක කාරකාදීන්ට දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ වසංගත රෝගී තත්ත්වයේ කිසිදු කරදරයක් පීඩාවක් නොවේවා රෝගී වී සිටින ලෝකවාසීන් සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් රටත් ලෝකයත් සමස්ත ජනතාවත් ආරක්ෂා වේවා උතුම් දෙවිවරුද මේ පින්බෙලෙන් නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට අවසාන වශයෙන් ඔබ අප හැම දිනාට ඊ.ඩී. රණසිංහ ආදරණීය පියාණන් වහන්සේ ඇතුළු මියගිය සියලු ඥාතීන්ට ඒ වගේම මේ වසංගතය නිසා මියගිය සියලුම දෙනාට ඒ වගේම රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් ඇතුළු කොට ඔබ හැම දෙනාගේම පුද්ගලිකව මේ භවයේ සසර ගමනෙත් මියගිය ඥාතීන්ට ඔබට සහ සියලුම උතුම් දෙවිවරුන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා මේ භවයේ පුරාමත් සසර ගමනේ උපදින හැම ආත්මිකමත් සත්පුරුෂයෝ හමු වේවා කල්යාණ මිත්‍රයෝ හමු වේවා සද්ධර්මය අසන්නට ලැබේවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට අද කරගත්තු පින්කමද පාරමිතා ධර්මයක් වේවා සාදු 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 හොඳයි එන්න කවුරුත් ඔහොම ඉන්න පින්කම ඉවර නැහැ පෙරකර පූජාවට සාදු කියන කවුරුත් හොඳයි අපි සියලු දෙනාම දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරම්ති තී හොඳයි දැන් කවුරුත් එහෙනම් එක විටම වන්දනා කරගන්න මහා සංඝ රත්නය ඔබට ආශිර්වාද ගාථා කියනවා අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු හැම දිනටම තුනුරුවන් සරණින් යහපතක්ම උදා වේවා